අද මැසේජ් එක ගියේ නැති හින්දා පුතේ පන්ති අමතක වෙලා ඇති. පුතේ අනිවාර්යයෙන්ම පන්ති අපි දිනනවා මේ බදාද වෙලාවට ඒක නවතින්නේ නැහැ. හැබැයි මේ වගේ පුංචි ප්‍රශ්නයක් හින්දා වෙලාව චුට්ටක් එහෙට මෙහෙට කරොත් තමයි වෙන නම් හේතුවක් නෑ. දැන් මගේ චුට්ටක් වෙලා නිදියන් හිටිය දැන් පොඩ්ඩක් ඔළුවට එක මඩ වෙලා තියෙනවා. පන්ති නවත්තන්න නැතුව කරන්නේ වෙන වෙලාවක ආයි දාගන්න ගියොත් ආයි වෙලාවක් හොයාගන්න ඊට වැඩිය ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ වගේම ඔය කට්ටියටත් හැමෝටම පුළුවන් වෙලා හොයන්න බෑ. හරි අමාරු වැඩක් නේද? ඒකෙන් තමයි පුතේ පරක් වෙලා හරි පන්තිය පටන් ගත්තේ. කට්ටිය අඩු වුණාට කමක් නෑ. අපි ඉන්න ළමයිට පන්තිය කරගෙන යමු. මම ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් හැමෝටම පේන්න වීව් කරන්න. හරි. පුතේ දුර අපි මේ පාඩමේ යටතේදී මුලින්ම ඉගෙන ගත්තා විවිධ ශේෂ්ත්‍රයන් යටතේදී අපිට ICT භාවිතා කරලා ඉගෙන ගත්තොත් ICT ඉගෙන ගත්තොත් මොන වගේ රැකියාව වලටද යන්න තියෙන්නේ කියලා අපි කතා කරා නේද? ඒ කියන්නේ software engineer කෙනෙක් කියන්නේ කවුද? ඊට පස්සේ hardware engineer කෙනෙක් කියන්නේ කවුද? ඒ වගේම system analyzer කෙනෙක් කියන්නේ කවුද? ඊට පස්සේ අපි කතා කරා network engineer කෙනෙක් කියන්නේ කවුද? network administrator කෙනෙක් කියන්නේ කවුද? එතකොට ඔය වගේ විවිධ රැකියා අවස්ථා ගොඩාක් තියෙනවා මේ අධ්‍යාපනය අතින් ඔයා IT ඉගෙන ගත්තොත් IT පැත්තෙන් ඉගෙන ගත්තොත් ඔය වගේ රැකියාවන් පුතේ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඉහළ පෙළේ රැකියාව වලට ඔයාට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම අනාගතයේදී IT ඉගෙන ගන්න වෙනවා. පුතේ ඔය කට්ටිය දන්නව නේද 2023 දී සිලබස් චේන්ජ් එකක් තියෙනවා කියලා? මම කිව්ව නේද? කිව්වද පුතේ මම? ඔව් සර්. කිව්ව නේද? හරි. ඒක දන්න ඕනේ. එතකොට අපි එතකොට කැමති වුණත් අකමැති වුණත් ඉස්සරහට අපිට ICT ඉගෙන ගන්න වෙනවා පුතේ. ඒක අනිවාර්ය දෙයක් වෙලා තියෙනවා. මොකද 2023 පස්සේ අපිට ඒක අනිවාර්ය විෂයක්. එතකොට කාටවත් IT ඕනේ නැහැ වැඩක් නැහැ කියලා ඉන්න බෑ. අමාරු වුණත් කරන්නම වෙනවා. මොකද IT ගොඩක් අය අතාරින හේතුවක් තමයි මේක අමාරුයි කියලා. ඒ වුණාට පුතේ අමාරුයි කියලා අතාරින්න එපා. IT දිගටම අල්ලගෙන යන්න. ඔයාට ඉස්සරහට ජොබ් එකකට යන්න අනිවාර්යෙන්ම වෙන ඕන වෙන දෙයක් තමයි IT කියලා කියන්නේ. දැන් මෙච්චර දවස් ටැමිල් කියන විෂය එහෙම එච්චර ලොකුවට ගණන් ගත්තේ නෑ. දැන් අලුතෙන් චක්‍රලේඛයක් ගෙනාවා 2007 ඉඳන් රාජ්‍ය සේවයට බැඳුණා. අපි 2007න් පස්සේ පුතේ රජයේ සේවකයෙක් විදිහට බැඳුණා නම් අපිට තියෙනවා දැන් වෙනම පැය 150ක කාල සීමාව පැය 150ක් පැය 100ක් අපිට කවර් කරන්න ඕනේ දෙමළ කෝස් එකක් තියෙනවා රජයෙන් කරන. එතකොට මේ දෙමළ භාෂාව IT සහ ඉංග්‍රීසි කියන ඒවා වර්තමානයේදී අනිවාර්ය විෂයන් බවට ඉස්සරහට පත් කරගෙන යනවා. මොකද රටක් ඇතුලේ වැඩ කරද්දී අපිට මේ භාෂා සහ IT දැනුම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද කාර්යාලයක සමහරක් වෙලාවට සිංහලෙන් කතා කරන මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ. දෙමළ කතා කරන අය ඉන්නවා, ඉංග්‍රීසි කතා කරන අය ඉන්නවා. මොකද ලංකාව ඉස්සරහට ටුවරිසම් පැත්තෙන් ගොඩාක් ඉහළට යන්න පුළුවන් රටක් හරියට මැනේජ් කරොත්. ඒ කියන්නේ පුතේ ඔය පුංචි පුංචි දුප්පත් රටවල් සමහරක් ඒවා දිනු කරලා ගන්න තියෙනවා ටුවරිසම් හරහා. ඒ කියන්නේ මේ සංචාරක ශේෂ්ත්‍රය හරියට දිනු කරොත් ලංකාව හොඳ තැනකට එන්න පුළුවන්. දැන් ලංකාවෙත් එහෙම එක්කෙනෙක් දැන් බිහි වෙගෙන එනවා. එයා ටොමොරෝලෑන්ඩ් වගේ ඔය මියුසිකල් ඉවෙන්ට් හරහා විදේශිකයන් ලංකාවට ගෙන ලොකු ප්ලෑන් එකක් හදාගෙන යනවා. ඒකට ඒකේ මාර්තු 26 පළවෙනි ප්ලෑන් එක ක්‍රියාත්මක වෙනවා. අපි කෙනාගේ ප්ලෑන් එක ඉස්සරහට සාර්ථක වුණොත් ලංකාව හිතා ගන්න බැරි තරමකට දියුණු කරන්න පුළුවන් මේ විදේශී විනිමය ලංකාවට ගෙනල්ලා. ඒ වගේම පුතේ අපි හිමීට කතා කරමු. අපි ඊට පස්සේ ගියා පරිගණක වර්ගීකරණය ගැන ඉගෙන ගන්න. මම පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න. හරි. එතකොට පුතේ අපි පරිගණක වර්ගීකරණය යටතේදී අපි පළවෙනියටම ඉගෙන ගත්ත ස්වභාවය හා භාවිතය අනුව පරිගණක වර්ගීකරණය. එතකොට අපි මේකෙදි මුලින්ම ඉගෙන ගත්ත එක ස්ථානයක තවා භාවිතා කරන්න පුළුවන් පරිගණක මොනවද? මං කිව්වේ ඒක උස්සන් යන්න බෑ එක තැනක තියලා තියෙන්නේ. එතකොට මේ සේවාදායක පරිගණක. සේවාදායක පරිගණකයක් කියන්නේ පුතේ මේකේ
පොඩි තව පරිගණක නැත්තම් සේවා ලබා ගන්න අය ගොඩාක් ඉන්නවා සේවාදායක පරිගණකයකට. ඒ කියන්නේ අපි කිව්වා YouTube කියන්නේ සේවාදායක පරිගණකයක එකක්. අපි මොකද කරන්නේ අපේ දත්ත YouTube එකේ තියලා නැවත ඕන වෙලාවට බලනවා. සේවාදායක තියෙන දත්ත ලෝකේ එක එක වෙලාවට බලනවා. ඒතර පුතේ මේ YouTube කියලා කියන්නේ ලෝකේ තියෙන විශාල මට්ටමේ සේවාදායක පරිගණකයක්. ඒතර ඔය කට්ටිය Google Drive අහලා තියෙනවා. ඔය වගේ සේවාදායක පරිගණක ගොඩාක් තියෙනවා. අපි මේව ගැන ගොඩාක් කතා කරා ඉතින් අපි ඉක්මනට යමු පුතේ පල්ලෙහාට. අපි වීඩියෝ එක බැලුවා. ඊට පස්සේ අපි කතා කරා වැඩහල් පරිගණක. වැඩහල් පරිගණක සේවාදායක පරිගණකයක් තරම් විශාල නැහැ. පුතේ සේවාදායක පරිගණක සමහරක් ඒවා අක්කර ගණන් පුරාවට විශාල භූමි ප්‍රදේශයක පැතිරෙලා තියෙනවා. මොකද ඒකේ දත්ත ධාරිතාවය ඉතාමත් වැඩි. ඒකට මේ වැඩහල් කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වා ග්‍රැෆික් ඩිසයිනින් වැඩවලට. ඒ වගේම වීඩියෝ එඩිටින් වැඩවලට. ඒ කියන්නේ ෆිල්ම් එකක් වගේ හදන්න සාමාන්‍ය high quality computers ඕනේ. ඒකට ඒවලට අපි භාවිතා කරනවා වැඩහල් පරිගණක. ඒ කියන්නේ සාමාන්‍ය පරිගණකයකට වැඩිය වේගයෙන් කාර්යක්ෂමතාවෙන් හැකියාවෙන් ඉහළ පරිගණක වලට අපි කිව්වා වැඩහල් පරිගණක කියලා. ඔතනින් පස්සේ අපි ආවා මේස පරිගණක වලට. අපි හැමෝම දන්න ගෙදර තියෙන desktop computers වලට අපි කිව්වා මේස පරිගණක. ඊට පස්සේ සියල්ලම එකක all in one computers. පුතේ මේකේ සියල්ලම motherboard එකේ ඉන්න ඇතුලේ තියෙන හැම device එකක්ම හැම උපාංගයක්ම monitor එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙනම system unit එකක් අපිට දැක ගන්න නෑ ඔය වගේ computer එකක. අපි කිව්වා මේකේ සියල්ලම එකට තමයි තියෙන්නේ. ඒකට අපි ඒවට කිව්වා all in one computers කියලා. අපි මේවා හැමෝම දන්නවා ජංගම භාවිතා කරන්න පුළුවන් පරිගණක වර්ග තියෙනවා. එකක් උකුල් පරිගණක අනිත් එක notebook. මම කිව්වා ওই දෙක අතර වෙනසක් වර්තමානයේදී ලොකුවට දකින්න නැති වුණාට ඔය notebook සහ උකුල් පරිගණක, ඒ කියන්නේ laptop සහ notebook කියන වචන දෙක භාවිතා කර මේවල තිරේ ප්‍රමාණයට මොකද ලැප්ටොප් එකක සාමාන්‍ය තිරේ ඉන්නේ අඟල් 15.5 හෝ ඊට වැඩි එකක්. ඒතර ඊට වැඩි අඩුවට එන සයිස් අඟල් 14.12 ගණන් 11 ගණන් එන ඒ වලට අපි කිව්වා සාමාන්‍ය නෝට්බුක් කියලා. ඒ කියන්නේ බරෙන් සහ ප්‍රමාණයෙන් කුඩා වෙන්න ඕනේ නෝට්බුක් එකක් වුණාම. හැබැයි වර්තමානයේ නෝට්බුක් කියන ඒවත් එනවා සාමාන්‍ය ලැප්ටොප් සයිස් එකටම. ඒකට වර්තමානයේ ඉතින් ඒ නිර්වචනයේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ටැබ්ලට් කියන ඒවා ස්මාර්ට් ජංගම දුරකථන මේව ඔක්කොම අපි දන්නවා අතේ රැගෙන යන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් ගමනාගමනය කරද්දී අපිට මේක අතේ තියාගෙන යන්න පුළුවන්. අපිට කතා කරා පරයන්තු උපාංග ගැන, peripheral device ගැන. එතකොට පොතේ peripheral device කියලා අපි වර්ගීකරණය කරා කොටස් තුනකට: ආදාන සහ ප්‍රතිදාන ආචයන. එතකොට මේ වර්ග තුනටම අයිති වෙන්නේ මේ peripheral device කියන ඒවා. එතකොට අපි ආදානය කරනවා කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරනවා, ප්‍රතිදානය කරනවා කියන්නේ පරිගණකයේ තියෙන දත්ත සැකසීමකට භාජනය වෙලා එළියට ලබා දෙනවා. ආචයනය කරනවා කියන්නේ පරිගණකයට අපි ඇතුළත් කරපු දත්තය සැකසීමකට භාජනය කරලා පරිගණකය ඇතුලේ තැම්පත් කරලා තියාගන්නවා. ඒක පරිගණකය ඇතුලේ වෙන්න පුළුවන්, වෙනම උපකරණයක වෙන්න පුළුවන්. එහෙම ඕන ආකාරයකට වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අපි ওই ටිකත් කතා කරා ඔය වගුවේ තියෙන උපාංග ගැන. ඊට පස්සේ අපි ගියා පිරිවිතර හඳුනා ගැනීම. මම කිව්වා පරිගණකයක් අපි මිලදී ගද්දි පොතේ අපි පිරිවිතර ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද නැත්නම් කඩේ කාපියෝ කරන්නේ මොකද? කඩේ ඉන්න අයිතිකාරයා ඔයා කම්පියුටර් ගැන මෙලෝ දැනුමක් නැහැ කියලා තේරෙනවා. අනිවාර්යෙන්ම පුතේ ඔයාව රවට්ටනවා. මොනවා හරි බොරු කියලා අනම්මනම් කතා කියලා. කතාවක් ගොතලා සාමාන්‍ය රුපියල් 1000ක් 2000ක් හරි වැඩියෙන් විකුණන්න තමයි හැම වෙලාවෙම බලන්නේ. හැබැයි ඔක දන්න මිනිස්සෙක් ගියාම ඌ කියන මේක නම් මේ ගන්නට පාඩු යන්න අර කඩෙත් තියෙනවනේ මොහොම මෙහෙමයි කියලා කියනවා. එතකොට මිනිහට තේරෙනවා මේ ඇවිල්ලා ඉන්න කන මේව ගැන දන්නවා මුගෙන් දත ගලවන්න අමාරුයි. එතකොට ඒ වගේ කෙනෙක් ඔයා දන්නවා කියලා හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ. එහෙම නොදන්නා බවක් පෙන්නුවොත් අනිවාර්යයෙන්ම ඔය කම්පියුටර් කඩවල බලන පුතේ හරි අඩුයි මිල ගහලා තියෙනවා. සමහරක් වෙලාවට ඒත් ගහලා තියෙන්නේ වැඩි මිලක්. ඊට පස්සේ කවුරු හරි දන්නේ කෙනෙක් ඇවිල්ලා කිව්වම අම්මෝ මේ ගන්නට කොහොමද මේව විකුණන්නේ කියලා. ඒතර එයාට විතර පොඩ්ඩක් අඩු කරලා දෙනවා. හැබැයි මෙලෝදියක් දන්නේ නැති කෙනෙක් ළමෙක් වගේ ගියාම ඒ ගාන කිව්වොත් අම්මලා තාත්තලාත් දන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒතර කඩේ එක්කෙනයි ගහලා දෙන මිලම ඔයාට ලබා දීමක් සිද්ධ වෙනවා. ඒතර අපි කතා කරා පොතක් ගත්තම පොතකට තියෙන ලක්ෂණ නේද? පොතේ දිගක් තියෙනවා, පළලක් තියෙනවා, පිටු ගානක් තියෙනවා. තනි රූල්ද, කොටු රූල්ද නැත්නම් කිසිම රූලක් නැති ඒවද? ඊට පස්සේ පිටුවක ඝනකම තියෙනවා. ඊට පස්සේ ඒකේ වර්ගයක් තියෙනවා නේද? අපි දන්නවා පොතක් ගත්තම පොතේ එක එක පිරිවිතර තියෙනවා. ඒතර දැන් ෆෝන් එකක් ගත්තත් ෆෝන් එකට පිරිවිතර තියෙනවා. දැන් ෆෝන් එකේ ඇන්ගල් එක, විවිං ඇන්ගල් එක තියෙනවා. අංශක මෙන්න මෙච්චරක් ඇන්ගල් එකෙන් පේනවා. ඊට පස්සේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක AMOLED තියෙන, සුපර් AMOLED කියලා තියෙනවා නේද? ඊට පස්සේ 4K HD+ කියලා තියෙනවා. එක එක විදියට ඩිස්ප්ලේ වර්ග තියෙනවා. ඊට පස්සේ ඒකේ DPI රේට් එකක් තියෙනවා.
ඒතර ෆෝන් එකේ RAM එකේ ප්‍රමාණයක් තියෙනවා. processor එකේ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ GPU එකේ මට්ටමක් තියෙනවා. hardware level තියෙනවා. කැමරාවේ මෙගාපික්සල් ගණන් වල වෙනස් තියෙනවා. ඒතර පුතේ අපි පිරිවිතර මේ හැම උපකරණයකටම වගේ තියෙනවා. ඕනම උපකරණයක් ගත්තොත් දැන් පිරිවිතරයක් තියෙනවා. දැන් අපි හොඳ කැරකෙන පුටුවක් ගත්තොත් කම්පියුටර් ඉස්සරහා වාඩි වෙන. ඒතකොට මේ පුටුවටත් තියෙන පිරිවිතර. සමහරක් ඒවා හදලා තියෙන රෙද්ද වෙනස්. ඊට පස්සේ සමහරක් ඒවල පිටට හයි කරලා තියෙනවා. දැලක් වගේ එකක්. සමහරක් ඒවල තියෙනවා කුෂන් එකක්. සමහරක් ඒවලට අත් තියාගෙන කැලි තියෙනවා. සමහරක් ඒවලට අත තියාගෙන කැලි නැහැ. සමහරක් ඒවල මැටීරියල් එක ලෙදර් වලින් තියෙනවා. සමහරක් ඒවා තියෙනවා මොනවා හරි තව රෙදි වර්ගයකින් හදපු ඒවා තියෙනවා. ඒතකොට ඕනම දෙයක පිරිවිතර කියලා දෙයක් තියෙනවා. අපි ඒතකොට පරිගණකයක් මෙලදී ගද්දිත් පුතේ අපිට මේ පරිගණකයේ ඇතුලේ තියෙන පිරිවිතර ගැන අවබෝධයක් හොඳට තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද අපිව රැවටීමට ලක්වීම සිද්ධ වෙන හින්දා. හරි. අපිට අද කතා කරන්න තියෙන්නේ මෙන්න මේ සකසනය ගැන. අපි පුතේ සකසනය ගැන මොනවද කතා කරලාද නෑ නේද? ළමයි සකසනය ගැන අපි ලියාගෙන තියෙන්නේ පුතේ ඇහෙන්නේ නැද්ද ඔය කට්ටියට? එකක් ලියාගත්තා. ඒ කියන්නේ කොතනට එනකන් ලියාගෙන තියෙන්නේ? සකසනයේ වේගය මේ කොටස ලියලා තියෙන්නේ. නෑ සර්. ලියාගෙන නැහැ. මේක විතරයිද ලිව්වේ උඩ? ඔව්. හරි. ඒතර පුතේ මේ සකසනය ඔව්. සකසනය කියන දේ. ඔන්න දැන් මම අද එන්න කලින් තව 7 වසරේ පන්තියක් තිබ්බා. ඒතර කම්පියුටර් අපේ ලැබ් එකේ තියෙනවා කම්පියුටර්ස් එකක් තියෙනවා. ඒතර ඒවා සමහරක් ඒවා නිකන් තිබිලා දැන් මේ දවස්වල වැඩ කරේ නැහැ. ඒතර මම මේ ළමයිට අවසාන වෙලාවේ පැය භාගයක් විතර අරන් කම්පියුටරයක් ගලවලා කොහොමද රිපෙයාර් කරන්න කියලා කියලා දුන්නා. ඒ කියන්නේ ඔන්න එන්නේ කම්පියුටර් එක. අපි මුලින්ම ගලවලා RAM එක ගලවලා සුද්ධ කරන විදිය කියලා දුන්නා මම ළමයිට. බ්ලෝ එකක් අරගෙන හොඳට දූවිලි අයින් කරලා RAM එක ගලවලා ඒක සුද්ධ කරලා හයි කරලා පෙන්නුවා. ඒත් කම්පියුටරේ ඔන්න එන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔක්කොම කේබල්ස් ටික චෙක් කරා ඔක්කොම සම්පූර්ණයෙන්ම කේබල් ටික ගලවලා මෙන්න මේ කේබල් ටික මෙහෙම සම්බන්ධ කරලා බලමු කියලා එකින් එක චෙක් කරා. ඒත් ඔන්න එන්නේ නැහැ. කම්පියුටරේ සියල්ලම ඔන්න එනවා. ඒ කියන්නේ මොනිටරේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කම්පියුටරේ ෆෑන් කරකින ඔක්කොම වෙනවා. කිසිම සිග්නල් එකක් අපිට අවුට්පුට් වෙන්නේ නැහැ. ඊට පස්සේ මං කරේ RAM දෙක ගලවලා ඔන් කරලා බැලුවා. ඒත් මට පේනවා ෆෑන් එක සාමාන්‍ය කැරකෙන වේගයක් තියෙනවා පුතේ. ප්‍රොසෙසර් උඩ එක තියෙන ෆෑන් එක වේගයෙන් කැරකෙන්න ඕනේ. සාමාන්‍ය මට්ටමකට කැරකෙනවා කියන්නේ අපේ ප්‍රොසෙසරේ හීට් වෙන්නේ නැහැ කියන එක. ඒතර මට ආව ප්‍රශ්නයක් තමයි හීට් වෙන්නේ නැහැ කියන්නේ එක්ක ප්‍රොසෙසරේ පිච්චිලා තියෙන්න පුළුවන් නැත්නම් ප්‍රොසෙසරේ අලවලා තියෙන වෙනම තියෙනවා. ඔය අපේ CPU එක උඩින් අලවලා තියෙන වෙනම ගම් එකක්. අපි ඒකට කියනවා thermal paste එක කියලා. මම පෙන්නන්නම් පොඩ්ඩක්. මෙන්න මේ වගේ සිලින්ඩර් වල තමයි එන්නේ thermal paste කියන ඒවා. මේවා ලොකු ඒවාක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේක එකක් ඇති එක ප්‍රොසෙසර් එකකට වගේ ඇති. ඒ කියන්නේ පුතේ මේක ගම් එකක් වගේ තියෙන්නේ. මේක වෙන්නේ අපේ ප්‍රොසෙසරයේ සහ ප්‍රොසෙසරයේ උඩින් අපි අලවන්න තියෙනවා අපිට heat sink එක කියලා කොටුවක්. ඒ heat sink එකයි ප්‍රොසෙසරයේ එකට ඇලවෙන්න ඕනේ. කියන්නේ අපේ CPU එක තියෙනවා නම් මෙහෙම CPU එක උඩින් හයි කරනවා තව කොටුවක් වගේ ලොකු කොටු කැලක්. ඒකේ වටේ මෙහෙම තියෙනවා. මේක හදලා තියෙන්නේ සිංක් සහ තඹ කියන ලෝහ දෙක එකට එකතු කරලා. ඒකට උඩින් තමයි ලොකු ෆෑන් එකක් තියෙන්නේ. මේක උඩින් තමයි ෆෑන් එක තියෙන්නේ අපේ. ඔන්න ඔහොම තමයි ඒක උඩ අපේ තියෙන්නේ. ඒතර පුතේ මේ ප්‍රොසෙසරේ උඩින්නේ අපි හීට් සිංක් එක තියන්නේ. ඒ දෙක එකට අලවන්නේ මෙන්න මේක හරහා. ඒතර මේක තාපය ගමන් කරන තාප පරිවාරක ද්‍රව්‍යයක්. ඒතර මේක හරහා ගමන් ගැලවෙනවද ටිකක් ගම් එකේ ඔව් ඒ කියන්නේ පුතේ මේක අන චිරි අහල තියෙද්දි නිකන් වතුර එකක් කනකම් වතුර එකක් වගේ තියෙන්නේ. පුතේ කාගේ හරි මයික් එකක් ඔන්නල පොඩ්ඩක් මයික් එක ඔෆ් කරගන්න කවුද වන්ති. හරි මම ඔෆ් කරා. දැන් හැම වෙලේම ඔය ගම් ගන්න ඕනේ නෑ පුතේ හැම වෙලාවෙම ගම් ගන්න ඕනේ නෑ. දැන් ඔන්නේ නෑනේ. දැන් මට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? මම RAM එක ගලවලා බැලුවා. දැන් RAM එක වැඩ කරන්නත් ඕකේ ඊට කලින් ප්‍රොසෙසර් එක වැඩ කරන්න ගන්න ඕනේ. ප්‍රොසෙසර් එක වැඩ කරාට පස්සේ තමයි RAM එකට වෙනම පණිවිඩයක් එවලා බලන්නේ RAM එක වැඩද කියලා. ඒ දේ වෙන්න කලින් ඒ කියන්නේ ටික් ගාලා සද්දයක් එනවනේ. ඒ සද්දෙවත් එන්නේ නැහැ RAM එක චෙක් වෙන. ඒතර මට තේරෙනවා මේකේ ප්‍රොසෙසරේ තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ මම කරේ ප්‍රොසෙසරේ තියෙන heat sink එක ගැලවුවා. ගැලවුවට පස්සේ මට පෙවුණා මෙන්න මේ ගම් එක එකේ හරියට නැහැ. ගම් එක සාමාන්‍ය ටිකක් අයින් වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ කාලයක් පාවිච්චි කරද්දී මේ ගම් එක වේලිලා යනවා.
ඒ කියන්නේ ගම් එක පොඩ්ඩක් උකු ගතියෙන් හොඳට මේ දෙක ඇලිලා තියෙන්න ඕනේ. ඒතර මට තේරෙනවා ගම් එක වේලිලා ගිහලා තින්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තමයි මොකද්ද? ප්‍රොසෙසරේ තියෙන හීට් එක හිට් සින්ක් එකට ගමන් කරන්නේ නැහැ. මොකද මේ දෙක ඇලිලා තියෙන්න ඕනේ හොඳට. එහෙම වෙලා නැති හින්දා තමයි අපේ ප්‍රොසෙසරේ රන් වෙන්නේ නැත්තේ. මොකද ප්‍රොසෙසරේ ගොඩාක් ප්‍රශ්නයක් එකපාරට ඇද ගන්නවා හිට් සින්ක් එක හරහා. ඔන්නෙද්දි මේ රස්නේ පුතේ පිට කරගන්න විදියක් නැහැ. මොකද මේ දෙන්නෙකට හොඳට සවි වෙලා නැහැ. ඊට පස්සේ මම කරේ ප්‍රොසෙසරෙත් ගලවලා අතට අරන් ඒ මේ තියෙන thermal paste එක හොඳට රෙදි කැලලකින් පිහදන්න ඕනේ. දෙපැත්තම පිහදාලා ඊට පස්සේ ප්‍රොසෙසරේ සම්බන්ධ වෙන ෂොකට් එකටත් හොඳට බ්ලෝ එකෙන් අල්ලලා දුවිත් ටිකත් අයින් කරලා නැවත තියලා ඊට පස්සේ මේකෙන් මෙහෙම වක් කරලා මේක ඔබද්දි බේරෙනව නේද? ඊට පස්සේ ඇඟිල්ලෙන් පොඩ්ඩක් වටේ ගාලා ඒක ගානට තියන්න ඕන නියමිත විදියට තියලා නැවත හයි කරලා ඔන් කරා. කිසිම ප්‍රශ්නයක් නැතුව පරිගණකේ ඔන් වුණා. ඒතර අපි කම්පියුටර් එකේ එන එරර්ස් ওই විදියට පුංචි පුංචි ක්‍රම හිතලා බලලා අපිට ඒවා නැවත හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සරහට අපි ඒවා කතා කරගෙන යමු. දැන් මේ කරන්නේ ඩීබගින් පාර්ට් එකක් නෙමෙයි අපි කරන්නේ මේ පරිගණකයේ පිරිවිතර ගෙනේව හඳුනා ගන්න එක. එතකොට මේ අපි හඳුනාගන්නේ CPU කියන එක කෙනා. CPU කියලා කියන්නේ පුතේ පරිගණකයේ ප්‍රොසෙසර් එකට මේ එකම එකට නම් තියෙනවා ප්‍රොසෙසර්. CPU කියලා කියන්නේ ප්‍රොසෙසරේටම තමයි. එකම නම හැබැයි වචන දෙකක්. එකක් CPU කියලා කියනවා අයි කියනවා අපි ප්‍රොසෙසර් කියලා කියනවා. එතකොට CPU කියන්නේ Central Processing Unit. අපි ඒකට සිංහලෙන් කියනවා මධ්‍ය සැකසුම් ඒකකය. සාමාන්‍ය අපි කියනවා පරිගණකයේ මේක මොළය වගේ කියලා. ඒ කියන්නේ පරිගණකයේ පුතේ මෙයා කරන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඒ කාර්යයන් අපි කතා කරමු. අපි එදා කොතනට යනකම් පළවෙනි එක විතරයි නේද ලිව්වේ? ඔව් සර්. හරි. ඒ කියන්නේ මේක ලියලා තියෙන්නේ. එතකොට පුතේ මේ බලන්න අපේ CPU එක මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ තියෙන මම කිව්වේ මෙන්න මේ ෆෑන් එක තමයි මම ගැලවුවේ. ෆෑන් එකයි ඕක යටින් තියෙනවා හීට් සින්ක් එක කියලා ලොකු කොටුවක්. ඒතර මේ දෙක ගලවුවට පස්සේ අපිට මෙන්න මේ විදිහට පේනවා ප්‍රොසෙසර් එක. ඊට පස්සේ මම මෙන්න මේ ප්‍රොසෙසරේ අතර අරගෙන ඔය වගේ ඕක හොඳට පිහදලා ඒ තියෙන thermal paste එක යවලා තමයි ආයි අලුත් thermal paste එකක් දාලා ওই දෙක එකට හොඳට සම්බන්ධ කරේ. ඒකින්ද තමයි අපිට තිබ්බ බග් එක ඩීබග් කරගන්න හම්බුනේ අපේ එරර් එක. අපිට හදාගෙන අපේ කම්පියුටර් ඔන් කරගන්න හම්බුනේ ඒකින්ද. හරි පොඩි මුති මගේ අතින් අයින් වුණා. හරි. ඊට පස්සේ ඔන්න දාලා තියෙනවා ලැප් එකක් විකුණන්න. මේක නම් Vivo book කියන එක Asus එකෙන් ගහන ලැප් එකක්. Vivo book S15 i5 කියන ලැප් එක. ඒතර තාම අපි කතා කරන්නේ මේ පිරිවිතර වලින් පළවෙනි පිරිවිතරේ. ඒතර ඒකෙන් කියන්නේ මොකද්ද? ප්‍රොසෙසර් එක. අපි ඒතර පුතේ ප්‍රොසෙසරයක්. පරිගණකයේ CPU එක මොකද්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා මොකද්ද? මේක Intel i5. මේ තියෙන්නේ Intel i5 කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නේ. ඒ කියන්නේ පුතේ දැනට ලෝකේ ප්‍රසිද්ධම ප්‍රොසෙසර් හදන සමාගම් මොනවද? ඔය කට්ටිය දන්නේ ඒවා කියන්න බලන්න. ඒ කියන්නේ CPU හදන සමාගම් මොනවද? Intel. Intel එකක් Intel. තව Intel විතරද හදන්නේ? Apple. Apple හදනවා. Apple එකේ අලුතෙන් තියෙනවා MI chip එක කියලා ගොඩාක් ස්පීඩ් එකෙන් වැඩ කරනවා. Apple තියෙනවා. තව Samsung. ඔව් Samsung හදනවා ෆෝන් වල ඒවා නේද? Samsung ගන්න පුළුවන්. හරි මම අහන්නේ පරිගණක සම්බන්ධයෙන්. පරිගණක වල තව මොනවද හදන්නේ? ප්‍රධානම සමාගමක් තියෙනවා තව කට්ටිය කිව්ව නැති. මොකද්ද? Dell. නෑ. Dell කියන්නේ පුතේ ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඒ කට්ටිය Huawei. කවුද? මොකද්ද පුතේ කිව්වේ? මට හුන්නේ හරියට. Huawei. නෑ. Huawei නෙමෙයි. හරි ඒව තියෙනවා පුතේ මං අහන්නේ ලෝකයේ ප්‍රසිද්ධම සන්නන් නාම තුනක් තියෙනවා ප්‍රොසෙසර් හදන. මොකද්ද? ලෝකයේ වේගයෙන්ම වැඩ කරන්නේ මේ ප්‍රොසෙසර් එක තමයි. තාම ඔය කට්ටිය මේ වචනේ කිව්වේ නෑ. ඒ කියන්නේ පුතේ Huawei වලින් කම්පියුටර්ස් හැදුවට ඒ කට්ටියගේ ප්‍රොසෙසරේ තියෙන එක්ක Intel නැත්නම් Apple දාන්නේ නැහැ නැත්නම් අනිත් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ හැම සමාගමක්ම වගේ දාන්නේ එක්ක Intel තව එකක් තියෙනවා. මේ දෙකෙන් එකක් තමයි අපි මේ ගන්න හැම AMD. අන්න හරි. AMD මේ සමාගම් තුන තමයි ලෝකේ ප්‍රසිද්ධම සමාගම් තුන ප්‍රොසෙසර් හදන. එකක් Intel අනිත් එක Apple අනිත් එක AMD. මෙතනින් පුතේ දැනට ලෝකේ වේගවත්ම ප්‍රොසෙසරය හදලා තියෙන්නේ කවුද? AMD කියන සමාගම.
AMD ලා තමයි ලෝකයේ දැනට වේගවත්ම ප්‍රොසෙසර් හදන්නේ. ලෝකයේ වැඩිම තරංගකාරීත්වයක් තියෙන්නේ Intel සමාගම සහ AMD සමාගම අතර. ඒතර සාමාන්‍ය මේ දෙන්න අතර ලොකු ගැප් එකක් තියෙනවා. මොකද AMD කිව්වේ ඉස්සර කාලේ AMD සමාගම ඉතාමත් පල්ලෙහා මට්ටමක් තිබ්බේ Intel එක බලද්දි. හැබැයි දැන් Intel එක පරද්දලා ගිහිල්ලා තිනවා AMD ප්‍රොසෙසර් එකේ power එක ගත්තොත්. ඒ කියන්නේ AMD එකේ තියෙනවා දැන් Ryzen කියලා ප්‍රොසෙසර් වර්ගයක්. ඒ කට්ටිය ඉස්සර ආවේ Celeron ඔහම වැඩක් නැති නම් වලින් තමයි ආවේ. හැබැයි දැන් ඇවිල්ලා තිනවා AMD Ryzen. මේ නම අහලා ඇති මං හිතන්නේ ගොඩක් අය. Ryzen එකේ ආව Ryzen 5, Ryzen 7, Ryzen 9. ඒ කියන්නේ මේ Intel වල ආවේ i series. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා ඔය කඩවල වල විකුණද්දී Intel Core i5 Core කියලා එකක් තියෙනවා Core i5 මෙහෙම එන්නේ Core i5 Core i7 Core i9 මේ පුතේ වෙළඳ පොලේ තියෙන හොඳම ඒවා තමයි Intel එකේ මෙන්න මේ තුන. තව තියෙනවා මීට කලින් ආපු ඒවා Pentium 1 Pentium 2 Pentium 3 Pentium 4 ඊට පස්සේ dual core Pentium D ඊට පස්සේ core to do core to quad ඊට පස්සේ තමයි මේ ටික ආවේ. ඔය වගේ සෙට් එකක් තියෙනවා ඊට කලින්. එතකොට දැනට ලෝකයේ වේගයෙන්ම වැඩ කරන ඒ වලින් ප්‍රධානම තුනක් තමයි Core i5 Core i7 Core i9 කියලා කියන්නේ. Apple වල තියෙනවා Mi කියලා වෙනම chip එකක්. Mi chip එක. ඒක වෙනම පැත්තක්. ඊට පස්සේ AMD සමාගමේ තියෙනවා Ryzen 5 Ryzen 7 Ryzen 9 කියලා ලෝකේ වේගවත්ම ප්‍රොසෙසර් තියෙන මෙන්න මේ Ryzen කියන සමාගම සතුව. AMD සමාගම සතු තමයි මේ Ryzen කියන සන්නන් නාමය යටතේ තමයි මේ කට්ටිය වෙළඳ පොළට ඒව නිකුත් කරන්නේ. හරි. දැන් මේ අපි මේ සමාගමේ අපි බලමු මේ දැන් තියෙන ලැබ් එකේ තියෙන්නේ මොකක්ද? මේ බාන පුතේ මේ ලැබ් එකේ තියෙන්නේ දැන් Intel Core i5. ඒ කියන්නේ Intel සමාගමෙන් හදපු ප්‍රොසෙසර් එකක් තමයි තියෙන්නේ Core i5. සාමාන්‍යයෙන් දැන් මගේ ලැබ් එකක් තියෙන්නේ Intel Core i5 එකක්. එතකොට මේ ගානේ සාමාන්‍යයෙන් Core i5 කියන්නේ ඉතාමත් හොඳ මට්ටමක පරිගණකයක්. ඒ කියන්නේ ඔයාලට ඔය Photoshop හොඳ games ඒ වගේ ඒවා play කරන්න හැකියාවක් තියෙනවා මේ Core i5 එක අනිත් තියෙන features ටිකත් හොඳ නම්. එතකොට මේකේ තියෙනවා Core i5 මේකේ hertz ගණක් තියෙනවා. ඒ කියන්නේ පුතේ processor speed එක මනින ඒකකයක් තියෙනවා. ඒවා තියෙනවා ඉස්සරම ආවේ hertz ඊට පස්සේ kilohertz ඊට පස්සේ megahertz දැන් එන්නේ gigahertz වලින්. ඒ කියන්නේ gigahertz වලට වැඩිය ඉහළ ඒකක යන්නේ දැනට මේ processor එකේ වේගය මනින ඒකකයක් තමයි ඔය gigahertz කියලා කියන්නේ. එතකොට දැන් මේකේ processor එකේ speed එක තියෙනවා gigahertz 4.7. ඒ කියන්නේ හොඳ speed එකක් තියෙනවා. ඒ වගේම මේ පරිගණකයේ මොලේට තියෙනවා generation එකක්. ඒ කියන්නේ පුතේ මේ generation කතාව හදාගෙන තියෙන්නේ මේ කට්ටිය marketing වලට. ඇත්තම කිව්වොත් ඒක තමයි හේතුව. ඒ කියන්නේ මේ කට්ටිය දැනට generation 1 2 3 4 5 6 වань කියලා generation 12ක් වෙනකම් පරිගණක ගෙනල්ලා තියෙනවා. දැන් වර්තමානයේ වෙද්දී 12 වෙනි පරම්පරාවේ පරිගණක කියලා තියෙනවා. හැබැයි ඉතින් ලොකු වෙනසක් නැහැ. මේ කට්ටිය අවුරුද්දකට පාරක් මාස 6කට පාරක් මොනවා හරි චූටි දෙයක් ඇඩ් කරනවා මේකට. ඊට පස්සේ කියනවා ඒකට generation එකක් කියලා. සාමාන්‍ය ඉස්සර කාලේ generation ආවේ අවුරුදු 5කට පාරක් අවුරුදු 10කට පාරක් තමයි generation එකක් ආවේ පරම්පරාවක්. දැන් එහෙම නැහැ. ඒක නිකන් අර නිකන් වෙළඳ උපක්‍රමයක් විතරක් වෙලා පුතේ generation එකක් වැඩි වුණා කියලා ලොකු වෙනසක් නැහැ. හැබැයි ගානේ වෙනසක් තියෙනවා. මොකද ඒක තමයි අලුත්ම generation එක කියලා තමයි කට්ටිය ප්‍රොමෝට් කරන්නේ. ඒක ප්‍රොමෝෂන් වලට භාවිතා කරන දෙයක්. ඒකෙන්ද ඔය පරිගණකයක් ගද්දි මේ generation එක සාමාන්‍යයෙන් ඉතින් අඩුම 8 generation වලටත් වැඩි උඩ එකක් ගන්න. මොකද අපිට Windows 11 වගේ දාද්දි අපිට කියන මොකද්ද? ඔයගේ computer එකේ generation එක 8 gen වලට වැඩි ඉහළ එකක් වෙන්න ඕනේ. ඒවත් marketing trick එකක් තමයි ඒක. ඒ කියන්නේ computer speed එකේ අඩුවක් නෙමෙයි. ඒක පුතේ marketing ඒ වලට කියන්නේ. ඒ කියන්නේ වේගයේ ලොකු වෙනසක් නැහැ. වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් වැඩ කරද්දී ඒක ලොකුවටම දැනෙන වෙනසක් නෙමෙයි generation එක කියලා කියන්නේ. හැබැයි වර්තමානයේ වැඩිම මිලකට යන්නේ තුල generation එක වැඩිම එක තමයි. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. එතනින් පස්සේ කොටසට අපි යමු. ඊට පස්සේ කියනවා සකසනේ වේගය ගැන තමයි මේකේ මුලින්ම කියලා තියෙන්නේ. පරිගණකයේ කාර්ය සාධනය සකසනේ වේගය මත රඳා පවතී. ඒ කියන්නේ පුතේ පරිගණකයක් කොහොමද මේ දත්ත එළියට අවුට්පුට් කරන්නේ? කොච්චර වේගෙන් අවුට්පුට් කරනවද කියලා තමයි අපි මෙතනදී මනින්නේ. ඊට පස්සේ කියනවා තප්පරයට ක්‍රියාත්මක කළ හැකි උපදේශ සංඛ්‍යාව සකසනේ මගින් සකසනේ වේගය මනිනු ලැබේ. ඒ කියන්නේ පුතේ මෙයා වේගය මනින්න අර හර්ට්ස් කියන ඒකකය ගිගාහර්ට්ස් කියන්නේ
මෙයා තප්පරයක් ඇතුලේ ගිගාහර්ට්ස් කීයක දත්ත සැකසීම කරනවද? ඒ කියන්නේ මෙයා තප්පරයක් ඇතුලේ ක්‍රියාත්මක වුණොත් මෙයාට කොච්චර උපදෙස් ගාණක් කොච්චර ගණන් ගාණක් මෙයාට විසඳන්න පුළුවන්ද කියලා තමයි මෙතනදී බලන්නේ. අපි මේකත් ලියාගමු සකසනයේ වේගය. සකසනයේ වේගය. ඉක්මනට ලියාගන්නවා වාක්‍ය දෙකයි තියෙන්නේ ටක් ගාලා ලියමු අපි. හරි පුතේ ලියාගෙන ඉවරයි නේද? අපි යමු ඊළඟ එකට. හරි ෆිනිෂ් කියලා දාලා තියෙනවා. very good. අපි යමු ඊළඟ කොටසට. එතකොට පුතේ මේ තියෙන්නේ සකසනයේ වේගය මනින ඒකක. සාමාන්‍යයෙන් අපි ඉස්සර තමයි හර්ට්ස් කියන එකකෙන් භාවිතා කරේ. කිලෝ හර්ට්ස් ඊට පස්සේ ආවා KZ කියන එක. ඒ කියන්නේ මේ ඒකක පෙන්නද්දි පුතේ අපි කැපිටල් සිම්පල් අප හරියට ලියන්න ඕනේ. ඉස්සරම තිබ්බේ HZ කියන එකකේ හර්ට්ස්. ඒ එකකෙන් දැන් මනින්නේ නැහැ මොකද හර්ට්ස් වලින් මනින්න තරම් වේගය අඩු නැහැ. දැන් අපි භාවිතා කරන්නේ කිලෝ හර්ට්ස් නෙමෙයි. ඒ කියන්නේ KZ කියන එකකයක් දැන් වර්තමානයේ භාවිතා කරන්නේ මේ වේගය මනින්න මොකද පරිගණකයේ මේ වේග දෙකටම වැඩිය ගොඩාක් වේගයෙන් පරිගණකයේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් වර්තමානයේ පරිගණකයක වේගය ගත්තොත් ඒව මනින්නේ එක්කෝ මෙගාහර්ට්ස් නැත්නම් ගිගාහර්ට්ස් වලින් තමයි මනින්නේ. පුතේ මම ඕකට කලින් තව චූටි නෝට් එකක් තියෙනවා. අපි මේ ඒකක ටිකත් ලියාගෙන ඉමු. පොඩ්ඩක් මම එකක් දාන්නම්. මොකද ඔය කට්ටියට පොඩි පන්ති වල මේ එකක ගැන කියලා දීලා නැතුව ඇති. අපි ඒකින්ද 7 වසරේදී අපි ඉගෙන ගන්නවා මේ ඒකක ටික ගැන. අපි ඒකත් ලියාගෙනම ඉමු. ඒක හොඳයි කියලා මට හිතෙනවා. හරි පුතේ මෙන්න මේකත් ලියාගන්නකෝ ඉස්සෙල්ලා. hertz megahertz gigahertz ගැන
ඉක්මනට මේ chart එක දාගන්න. hertz kilohertz එකක් හැදෙන්න නම් hertz 1000ක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් කුඩාම එකකේ තමයි පුතේ hertz කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් සමහරක් ළමයි කියන මොකද්ද කුඩාම එකේ ගැහුවම එකක් තියෙන හින්දා kilohertz කියන එක තමයි කුඩාම කියලා කියන්නේ. hertz කියන එක තමයි කුඩාම. ඒ කියන්නේ අපෙන් අහනවා කිලෝග්‍රෑම් එකද ලොකු ග්‍රෑම් 1000ද කියලා. ග්‍රෑම් එකද ලොකුද කියලා අහනවා. ඒතර පුතේ මේ කිලෝග්‍රෑම් එකක් හැදෙන්න නම් ග්‍රෑම් 1000ක් එකතු වෙන්න ඕනේ වගේ තමයි මේකේ hertz 1000ක් එකතු වුණොත් තමයි කිලෝහර්ට්ස් එකක් හැදෙන්නේ. ඒතර කිලෝහර්ට්ස් කියන එක තමයි මෙතනින් විශාල ඒකකයේ වන්නේ. ඊට පස්සේ මෙගාහර්ට්ස් එකක් හැදෙන්න නම් හර්ට්ස් ලක්ෂ 1000ක්. ඒ කියන්නේ මිලියන එකක්. හර්ට්ස් 1 මිලියන් සමාන වෙනවා මෙගාහර්ට්ස් එකකට. ඊට පස්සේ හර්ට්ස් බිලියන එකක්. මෙතන තියෙන්නේ බිලියන එකක්. ඒ කියන්නේ මිලියන 100ක් නැත්නම් ලක්ෂ 1000ක්. අපි දන්නවා ලක්ෂ 1000ක් බිලියන 1යි කියලා කියනවා. ඒතර මෙතන හර්ට්ස් බිලියනයක්. ඒ කියන්නේ ලක්ෂ 1000ක් තියෙනවා හර්ට්ස්. ගිගාහර්ට්ස් එකක් එන්න. ඒතර සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා බලපු පරිගණකයේ තිබ්බ ස්පීඩ් එක හර්ට්ස් ගිගාහර්ට්ස් 4.7ක් නේද? ඒ කියන්නේ තප්පරයක් ඇතුලේ මෙයාට ගණිත කර්ම හර්ට්ස් වලින් මැන්නොත් ගණිත කර්ම බිලියන 4.7ක් වගේ සිද්ධ කරගන්න පුළුවන් තප්පරයක් තුල. ඒතර පරිගණකයේ වේගය අපිට හිතා ගන්නවත් බැරි තරම් වේගයක් පරිගණකයට තියෙනවා. නිෂ්ක්‍රිය දාලා තියෙනවා දෙන්නෙක් වගේ අනිත් අයත් ඉක්මනට යන හොදේ. බින්දු ටික හරියට ලියන්න. උපරිම තව විනාඩියක් වගේ දෙන්න අවසන් කරන්න. හරි අපි යමු පුතේ ඊට පස්සේ කොටසට මම අනිත් ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න. හරි. ඊට පස්සේ අපි මෙතන කතා කරා වේගය මනින මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස් කියන ඒකක තියෙනවා කියලා. එතකොට මේ තියෙන්නේ උදාහරණයක් තියෙනවා ප්‍රොසෙසර් එකක. මේ බලන්න පුතේ මේ පොඩි මම මේක කලින් එක. දැන් මේ මෙතන තියෙනවා Core i7, Core i5, Core i7, Core i7, Core i7, Core 2 කියලා තියෙනවා. එදුරු පුතේ මේකේ වේගය ගණන් කිරීමේ වේගය අතින් ගත්තොත් මේවල පොඩි වෙනසක් තියෙනවා. දැන් මේකේ Core i7 7470යි k කියන එකේ හර්ට්ස් අගය ගත්තොත් හර්ට්ස් 3.5ක් තියෙනවා. එතකොට මෙන්න මේ අංකයක් තියෙනවා ඊට ඉස්සරහා පුතාලට පේනවා ඇති. ඔයා ගද්දි කම්පියුටර් එකක් ගද්දි ඔයා බලන්න ඕනේ මෙන්න මේ අංකය Core i7 මෙන්න මේ අංකය මොකද්ද කියලා. ඒ අංකය බලන්න වැඩිම එකක් ගන්න. බලන්න දැන් මේක Core i7 එක වුණාට මේකේ සක්සනීය වේගය අතින් ගත්තොත් රේටින් අතින් වැඩිපුර ඉන්නේ මෙන්න මෙයා. මේ බලන්න මේක Core i5 වුණාට මේක i5. i5 වුණාට මෙයාගේ වේගය වැඩි අරයට වැඩිය. ඒ කියන්නේ හැම වෙලාවෙම i7 එකක් වුණා කියලා වේගවත් කියන්න බෑ අපිට. ඒතර ඔයා එකයි මම කියන්නේ කම්පියුටර් එකක් ගද්දි අපිට හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර i7 වුණත් වැඩක් නෑ ඔයාගේ මෙන්න මෙතනින් එන අංකය බලන්න. ඔයාලට අපිට වෙනම කෝඩ් එකක් දෙනවා මෙහෙම. ඒතර ඒ කෝඩ් එක බලන්න ඔයාගේ i5 එකද කෝඩ් එක වැඩි i7 එකේද කෝඩ් එක වැඩි කියලා. දැන් මේක i7 මේ බලන්න 3770. ඒතර 3770ට වැඩි අපි දන්නවා මොකද්ද? 4770 කියන එක ඊට වැඩි වැඩි. ඒතර ස්පීඩ් එක අතින් ගත්තොත් ඔගේ i5 එකේ ස්පීඩ් වැඩි i7 එකට වැඩිය. ඒතර ගාණන් අපි ඔය කම්පියුටර් වල ට්‍රික්ස් ඔය විකුණද්දි කඩකාරයෝ පාවිච්චි කරන. දැන් මේ තව i7 එකක් තියෙනවා මේ බලන්න 2070. ඊළඟ i7 එක 965x. ඒතර පුතේ ඔය එන්න ඒක අඩු වෙනවා කියන්නේ ප්‍රොසෙසරේ සකසනයේ වේගය අඩුයි. ඒතර හොඳට බලන්න ඕනේ. අපි සකසනයක් මිලදී ගද්දි පරිගණකයක් මිලදී ගද්දි මොකද්ද පුතේ?
මට පැහැදිලිව ඇහුන්නේ නැහැ. තුන්වෙනි එකේ වේගෙට වඩා පළවෙනි එකේ වේගෙ වැඩි නේද සර්? ඔව් පුතේ මේ තුන්වෙනියට තියෙන එකට වැඩිය මේ පළවෙනි එක මේ උඩින් මෙන්න එක්කෙනා තමයි වේගෙ වැඩිම. මොකද බලන්න එයා i7 එකක්. ඒ වගේම එයාගේ කෝඩ් එක එන්නේ 4770. ඒ කියන්නේ 4770. දැන් 4770 නේ මෙතනින් ඉන්න ලොකු මග්ගේ තියෙන එක්කෙනා. ඒතර එයා තමයි වැඩිම වේගකින් ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. ඔය කෝඩ් එක එන්නේ පුතේ i series වලට විතරයි. i5, i3, i7, i9 වලට තමයි ඔහොම සංකේතයක් එන්නේ k අකුරක් එක්ක. මේ බලන්න එතනින් පස්සේ තියෙනවා dual core, core to do, core to quad. ඒ වගේ වලට ඔන්න ඔහොම සංකේතයක් එන්නේ නැහැ. i5 වලට වඩා i7 ලොකුයිද? ඔව් i5 වලට වැඩිය පුතේ ප්‍රොසෙසර් එක අතින් ගත්තොත් i7 ඉදිරියෙන් ඉන්නවා. හැබැයි මෙන්න මෙතන තියෙනවා අපිට වෙනම කෝඩ් එකක් එයාගේ වේගය ගණනය කරන. ඒතර ඒ කෝඩ් එක අතින් ගත්තොත් අපි බලන්න ඕනේ අපි ගන්න i5 එකේ කෝඩ් එකද වැඩි මෙන්න මේ k අගයක් කියලා දෙන්නේ k කියලා. මෙන්න මේ k අගය අපි බලන්න ඕනේ කාගේද වැඩි අගයක් තියෙන්නේ කියලා. ඒතර ඒ k අගයේ වැඩි එක්කෙනා තමයි ඊට වැඩිය වැඩි වේගකින් ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. මේක අපි ලියාගත්තනේ මේකයි වෙනම මේ chart එක නම් ඕනේ නැහැ පුතේ මේ ඉන්ටර්නෙට් එකෙන් තිබ්බ chart එකක් නිකන් ඔය රේටින් ගන්න chart එකක් මම ඔකට පැහැදිලි කරන්න ගත්තේ අපි මේක ලියාගමු සකසනයක් තෝරා ගැනීමේදී වැඩි වේගයක් සහිත සකසනයක් තෝරා ගැනීමෙන් පරිගණකයේ කාර්ය සාධනය වැඩි කර හැකිය. ඔක තමයි මම කියලා දුන්නේ. ඉක්මනට ලියන්න ළමයි විනාඩි එකක් ගන්න එපා ටක් ගාලා ලියමු අපි. සර් ඔව් කියමුද? සර් එතන ඔය k අගයද වැඩි වෙන්න ඕනේ නැත්නම් ඔය ගිගාහර්ට්ස්? ඔව් ඒ කියන්නේ පුතේ k අගයත් වැඩි වෙන්න ඕනේ හරිද? ඒ වගේම අපි බලන්න ඕනේ හර්ට්ස් ගානක් බලන්න ඕනේ. ඒතර වැඩිපුරම බලන්නේ අපි k අගයත් එක්ක හර්ට්ස් ගානක් දෙකම මැච් කරන්න ඕනේ. දැන් මේවල දැන් හර්ට්ස් අගයටත් වැඩි ගිගාහර්ට්ස් වලටත් වැඩි අපි මෙතනදී වැඩි සැලකිල්ලක් දෙන්නේ k අගයට. ඒ කියන්නේ ඔකේ රේටින් හැදෙන විදිය වෙනසක් තියෙනවා. ඔය රේටින් හදද්දී ඔය k අගයත් බලනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඒවා දැන් ඩුවෙල් කෝ එකක් ගන්නවා කියලා හිතන්න. දැන් ඔයා සාමාන්‍ය රුපියල් 20000ට 30000ට තියෙන ඩුවෙල් කෝ. ඒතර පුතේ ඩුවෙල් කෝ එකක් ගද්දී ඔයා බලන්න ඕනේ ඩුවෙල් කෝ වල තියෙනවා 1.5 GHz. ඊට පස්සේ 2.0 GHz. ඊට පස්සේ 2.5 GHz, 2.53 GHz. ඒතර ඔයා ඩුවෙල් කෝ වලින් තෝරගන්නේ මොකද්ද? කොහොම එකක හතරක් තිබ්බොත් මොන එකද තෝරගන්නේ අපි? හොඳයි කියලා. මේ බලන්න ඔන්න කඩේට යනවා. පුතේ කඩේට ගියාට පස්සේ අහනවා ඔයා රුපියල් 20000ට විතර ගන්න පුළුවන් කම්පියුටරයක් මට ඕනේ කියලා කියනවා. හරිද? ඒ කඩේ අයියේ කියනවා මල්ලි කෝට් ඩූ තියෙන්නේ. කෝට් ඩූ විතරයි මේ කාලේ තියෙන්නේ දැන් රටින් ගෙන්නන්නේ නැහැ. කෝට් ඩූ විතරයි තියෙන්නේ. කෝට් ඩූ විතරයි තියෙන්නේ කියලා කියනවා. එතකොට එයා කියනවා හර්ට්ස් ගාන ගත්තොත් එකක් තියෙනවා 2.0 GHz වලින් එකක් තියෙනවා 1.5 GHz වලින් තියෙනවා ආයෙ තියෙනවා 1.2 GHz වලින් එකක් තියෙනවා 1.8 වලින් එකක් තියෙනවා ආයෙ තියෙනවා 2.53 GHz වලින් එකක් තියෙනවා. ඔයා තෝරගන්නේ මෙතනින් මොකද්ද?
2.53 GHz. ඔව් එතකොට පුතේ අපි දැන් ඒ වගේ බලද්දී මෙන්න මේ හර්ට්ස් අගෙන් තෝරන්න ඕනේ. අපි වැඩිම හර්ට්ස් අගේ තියෙන එක තමයි මෙතන ස්පීඩ් එකම වැඩි සහ මිලාතින් ගත්තම මිල වැඩි වෙන්නේ මෙන්න මෙයාගේ. මොකද එයාට තමයි මෙතන වැඩිම කාර්ය සාධනයක් තියෙන්නේ. දැන් එතකොට අපි i series වල යද්දී අපි සාමාන්‍යයෙන් k යත් බලනවා. ඒත් පුතේ සමහරක් වෙලාවට ලැප් එකක් ගද්දී ඉතින් අපි ඔච්චරම හොයන්න යන්නේ නැහැ. සාමාන්‍ය අපේ වැඩ ටිකට ඇති. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් කැම්පස් ගියා කියලා හිතන්න. කැම්පස් යන ලබ්බෙන්ට සාමාන්‍යයෙන් i5 එකක් හොඳටම ඇති. i5 අඩුම ඉතින් දැන් වර්තමානයේට ගලපෙන්න ඔයගේ RAM එක එහෙම තියෙන්න ඕනේ 8GB වත්. SSD hard එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ලැප් එකකට. නැත්නම් වැඩක් නැහැ. මෙන්න මේ සාධක තුන අපි තියෙනවා නම් සාමාන්‍ය අපිට වය නැතුව ලැප් එකක් කාර්යය පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ලියාගමු සකසන නිෂ්පාදන සමාගම් ප්‍රධාන ඒවා තුනයි Apple, Intel, AMD. ඉක්මනට ලියාගන්න එකත්. ওই තුනේ තමයි පුතේ සකසන හදන්නේ. ඒ කියන්නේ අනිත් අපි දකිනවා මොනවද Huawei computers එනවා නේද? ඊට පස්සේ Samsung computers එනවා. ඒ වුණාට ඒවල සකසනිය හදන්නේ කවුද? Samsung ආයතනයද? නෑ. Samsung computers ආවට පුතේ සකසනිය හදන්නේ එක්ක Intel නැත්නම් AMD. ඊට පස්සේ Huawei computers laptop එනවා. ඒ වුණාට ඒවල සකසනේ හදන්නේ එක්ක Intel නැත්නම් AMD. හොඳට බලන්න ඒවල ඔයා පිරිවිතර තියෙන විකුණන්න දාලා තියෙන එකක් බලන්න. ප්‍රොසෙසර් එක ගහලා නැහැ කවදාවත් Huawei ප්‍රොසෙසර් එකක් තියෙන කියලා. එහෙම නෑ පුතේ. මේ සමාගම් දෙකෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම ප්‍රොසෙසරය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉක්මනට ලියලා අවසන් කරමු. දැන් වචන තුනයි ලියන්න තියෙන එකක් Apple, අනිත් එක Intel, අනිත් එක AMD. හරි නේද ළමයි? ඉවරයි නේද? ඔව් සර්. හරි. ඊට පස්සේ පුතේ මම කුංචි කතාවක් කියන්නම්. ඒ කියන්නේ ඔන්න අපි දන්නවා සාමාන්‍යයෙන් හොටෙල් එකක උයන්නේ කෝකියා නේද? ඒ කියන්නේ අපේ කෝකියෙක් ඉන්නවා හොටෙල් එකකට. ඔන්න දැන් මම මේ කියන කතාවේ මේ හොටෙල් එකේ වැඩ කරන්නේ එකම එක කෝකියෙක්. ඒ කෝකියට අපි අනුමාන වශයෙන් ගාණක් දෙනවා. එක කෑමයක් හදන්න විනාඩි 30ක් යනවා කියලා. එක කෝකියෙක් ඉන්නවා එක කෑමයක් හදන්න විනාඩි 30යි. එයාට එකවර හදන්න පුළුවන් එක කෑමයක් විතරයි. ඊට පස්සේ තව හොටෙල් එකක් තියෙනවා. ඒ හොටෙල් එකේ කෝකියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කෝකියෝ දෙන්නත් එහෙම තමයි. එක කෑමයක් හදන්න එක්කෙනෙක්ට විනාඩි 30ක් යනවා. ඊළඟ හොටෙල් එකකටත් යනවා. ඒකේ ගත්තොත් ඒකේ කෝකියෝ 4 දෙනෙක් ඉන්නවා. කෝකියෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට ඒකේ එක කෑමයක් හදන්න විනාඩි 30ක පමණ කාලයක් අපිට යනවා. අම්මා හිටියා ඒකයි කියලා දාලා දෙන්න මං හිතන්නේ වෙන කාට හරි මැසේජ් එකක් තාපු එකක් වැරදිලා එවරිවන් වැටිලා තියෙනවා. ඔව් මේක ඇතුලේ chat කර කර ඉන්නේ බා කොල්ලෝ අහන් ඉන්න පාඩම. නැත්නම් මටද දැම්මේ නෑ නේ. හරි මම නම කියන්නේ ඊට පස්සේ අම්මගෙන් කුටි කරන වෙන හින්දා. හරි. එදිරුමුද මේ කතාවේදී ඔන්න ඊට පස්සේ අපි යනවා කොහෙටද? යාළුවෝ 4 දෙනෙක්. යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනා ගමනක් යන ගමන් කට්ටිය යනවා එක දවසක් කඩේකට. ඒ කට්ටිය මුලින්ම යන්නේ මෙන්න මේ කඩේට. මේ යාළුවෝ 4 දෙනා 4 දෙනා කන්න කැමති එක කෑමක් නෙමෙයි. කෑම වර්ග 4ක්. එකෙක් ඉල්ලනවා මට පීට්සයක් ඕනේ. අනිත් එක්කෙනා කියනවා මට බර්ගර් එකක් ඕනේ. අනිත් එක්කෙනා කියනවා මට මික්ස් රයිස් එකක් ඕනේ. අනිත් එක්කෙනා කියනවා මට නාසි ගුරාන් එකක් ඕනේ කියලා.
එතකොට මේ හතර දෙනා කෑම වර්ග හතරක් තමයි පුතේ ඉල්ලන්නේ. එක කෑමයක් නෙමෙයි. කෑම වර්ග හතරක් ඉල්ලනවා. එතකොට මේ කෑම වර්ග හතර දෙන්න මෙයාට විනාඩි 30 ගානේ පැය දෙකක් යනවා. පැය දෙකක් යනවා කෑම වර්ග හතර දෙන්න. මේ කට්ටිය බැන බැන යනවා අපෝ ආයේ ඔක ආයේ ඊළඟ දවසේ නම් ඔය හොටල් එකට යන්නේ මොන මගුලක්ද කෑම හතර හම්බෙන්න පැය දෙකක් බලන් හිටියනේ කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ තව හොටල් එකකට යනවා. ඒකට ගියාට පස්සේ ඒකේ වේටර්ලා කෝකියෝ දෙන්නෙක් වැඩ කරනවා. එතකොට එක්කෙනෙක් කෑම දෙක ගානේ පැයක් ඇතුළත කෑම ටික හදලා ඉවර කරනවා. මොකද එක කෑමයක් හදන්න විනාඩි 30යි දෙන්න බෙදා ගන්නවා කෑම දෙක ගානේ. එතකොට විනාඩි 30ව දෙකක් විනාඩි 30ව දෙකක් අපිට පැයක් ඇතුළත කෑම සියල්ලම අවසන් කරලා දෙනවා. ඊට පස්සේ ඒකෙත් පැයක් හිටියන කියලා අපි ඊළඟ දවසේ වෙන එකක් try කරමු කියලා. තව හොටල් එකකට යනවා. හරි ඒකට ගියාට පස්සේ මේ කට්ටියට විනාඩි 30න් කෑම හතරම ලැබෙනවා. මොකද හතර දෙනෙක් වැඩ කරනවා. කෑම හතර බෙදාගෙන හතර දෙනා හදනවා. එතකොට ඒ කට්ටිය කියන මේක නම් අවුලන්නේ අපිට ඉක්මනට හම්බුණානේ කියලා. එතකොට පරිගණකයේ ප්‍රොසෙසරේ ගත්තත් පුතේ මෙන්න මේ වගේ තමයි. ඉස්සර ආපු පරිගණකයේ ප්‍රොසෙසරේට කෝ එකයි තිබ්බේ. අපි කියනවා පරිගණකයේ මොලේ කැඩෙන කොටස් ගණන කෝ එකක් කියලා කියනවා. කෝස් කෝ එකක් කියන්නේ පරිගණකයේ මොලේ තියෙන කොටස් ගණන. ඒ කියන්නේ පුතේ කොටස් කියන්නේ අපි මෙයාට එකපාර වැඩ කරන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ මොලයක් කියලා හිතන්න. කෝ එකක් කියන්නේ මොලයක්. දැන් එක මොලයකින් වැඩ කරද්දී එකපාර වැඩ ගොඩාක් දුන්නොත් කරගන්න බෑ. හිර වෙනවා. ඊට පස්සේ සින්දුවකුයි ගේම් එකකුයි ගහන්න ගියොත් ගේම් එක වෙනම යනවා. සින්දුව වෙනම යනවා. සින්දුව කැඩි කැඩි යනවා. ගේම් එක කැඩි කැඩි යනවා. ඒ කියන්නේ මේ වගේ ප්‍රොසෙසර් වල බහුකාර්ය බව අඩුයි. ඒ කියන්නේ එකපාර වැඩ ගොඩාක් කරන්න බෑ. ඊට පස්සේ ඒකට පිළියමක් විදිහට මේ කට්ටිය හැදුවා පරිගණකයේ මොලේ කොටස් දෙකකට කඩලා. එතකොට එකම ප්‍රොසෙසරේ සයිස් එක එකයි මේ සයිස් එකම තමයි ප්‍රොසෙසරේ. හැබැයි ඇතුලේ කෝස් දෙකක් තියෙනවා. ඊට පස්සේ කාලයක් යද්දී ඒකට දෙන්නවා ඊටත් වැඩි අපි දියුණු ක්‍රමයක් හදන්න ඕනේ කියලා. ප්‍රොසෙසරේ කොටස් හතරකට කැඩුවා. එතකොට කෝස් ගන්න වැඩි වුණා. එතකොට පරිගණකයේ වේගයත් වැඩි වුණා. ඒ කියන්නේ එකපාර කාර්යයන් හතරක් කරන්න පුළුවන්. හතරක් කියවල පුතේ හතරක් නෙමෙයි කාර්යයන් විශාල ප්‍රමාණයක් කරනවා. ඒ කියන්නේ කොටස් හතරක් කැඩුනොත් මේ හතරයට දෙන්න නැවත කොටස් වලට කැඩිලා ඒ කට්ටිය වැඩ කිරීමක් සිද්ධ වෙනවා. ඒතර වර්තමානයේන පරිගණක මේවා නැවත කොටස් වලට කැඩිලා කෝස් 16 කෝස් 32 වගේ ඒවා පවා වර්තමානයේදී නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි සිලබස් වලදී ඉගෙන ගන්න එක කෝ එකක් සහිත ඒවා කෝස් දෙකක් සහිත ඒවා කෝස් හතරක් සහිත ඒවා. අපි පුතේ පරිගණකයේ මොලේ එක කොටසයි නම් තියෙන්නේ. එක මොලේයි නම් තියෙන්නේ. අපි ඒවලට කියනවා සිංගල් කෝ කියලා. ඒ එකම මොලේ කොටස් දෙකකින් ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒවලට කියනවා ඩුවල් කෝ කියලා. එකම මොලේ කොටස් හතරකින් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා නම් අපි ඒවට කියනවා ක්වාඩ් කෝ කියලා. එතකොට අපි මෙන්න මේ විදිහට පරිගණකයේ තියෙන කෝස් ගාන අනුව පරිගණක වර්ගීකරණයක් අපි කරනවා. පුතේ මම කියව එක තේරෙනවද? ඔව් සර්. ඔව් සර්. හරි අපි චූටි නෝට් එකක් තියෙනවා ඒකත් ඉක්මනට ලියාගමු. අපි මෙන්න මේ chart එක ගහගමු ඉක්මනට. හයදස් 200 ඔව් පුතේ මෙන්න මේ වගුව ගහගමු. ඕනනම් මෙන්න මේ විදිහට ඊට කලින් ඔයා ඇඳගන්න මොකද්ද? පරිගණකයේ කෝස් වලට කැඩෙනවා. ඒ කියන්නේ CPU එක ওই විදිහට කෝස් වලට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එකම පරිගණකයේ CPU එකක් ඇතුලේ මොළ කිහිපයක් වැඩ කරන විදිහට වර්තමානයේ විදි වැඩ කරනවා. ඕනනම් ওই රූප සරහන ඇඳගන්න ඕනේද? ඕනේ නැහැ නේද? ඇඳගමුද? හරි. එහෙනම් ඉක්මනට ඕක නම් ඉන්නකෝ. පුතේ U ඔය 6200යි U එහෙමත් එනවා. දැන් ඔය 6200යි U කියන වගේ ප්‍රොසෙසරේ තියෙන 6 gen කියලා කියන්නේ. ඒ ජෙනරේෂන් එක පෙන්වන්නේ. ඒක සමහරක් ඒවල K මොඩල් එක පෙන්වනවා, සමහරක් ඒවල U වලින් පෙන්වනවා. U වලින් පෙන්වන්නේ පුතේ ජෙනරේෂන් එක, පරම්පරාව. දැන් 7 gen නම් 7200, 8 gen නම් 8200, 9 gen නම් 9200, 10 gen නම් 10000. එහෙම ජෙනරේෂන් වලටත් අදාළව ඔය K අගේ වගේම U වගේ අකුරනුත් ඔයගේ ප්‍රොසෙසර් එක පෙන්වනවා. ඒ ජෙනරේෂන් එක තමයි පෙන්වන්නේ. අපි ඉස්සරහින් අකුරෙන් අපිට ජෙනරේෂන් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වගේ කම්පියුටර් එකට අදාළව. ඔයගේ මොලේ මොන ජෙනරේෂන් එකකින්ද තියෙන්නේ? දැන් 6200 කියන පුතේ ඔයගේ කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක 6
සර් chart එක පේන්නේ chart එක නේ පුතේ මම මේකත් පොඩ්ඩක් අඳගන්න කිව්ව මුලින්ම මේක හරිය නේද දැන් ඉවරයි නේද ඇදලි වෙලා සර්. ඉවරයි හරි මම chart එකක් දාන්න ඊට පස්සේ chart එක හරි chart එකත් අඳගන්න මගේ PC එකේ processor Intel R Core i5 bus all CI K අකුරක් දාලා නැහැ. ඔව් පුතේ K අකුරක් දාලා නැතුණාට ඔයාගේ පෙන්වන්නේ 2400 කියලා. ඒතර ඔයාලට බලන්න පුළුවන් මේ ඔය මොඩල් එකෙන්ම 2400ට වැඩි ඒවා තියනවද කියලා ඒ කියන්නේ කම්පියුටර් එකක් ගද්දි ඔයාලට ඕනනම් අයි පාරක් චෙක් කරන්න පුළුවන් 2400ට වැඩි යග යන්නේ නැවද. ඒකට ඔයාලට තේරෙනවා විකුණන්න දාලා තියෙනවා කම්පියුටර් දෙකක් එක තැන. දැන් ඔයාගේ තියෙන්නේ Intel R Core i5 2400 සමහරක් ඒවා තියෙන්න පුළුවන් 2800 3200 තියෙන්න පුළුවන්. ඒතර ඔයා බලන්න ඕනේ මෙන්න මේ ඔයාගේ මෙන්න මේ අගයයි 2400 කියන අගය සහ ඔයාගේ හර්ට්ස් ගානත් එක්ක ඔයා සංසන්දනය කරා නම් හරි. ඒ කියන්නේ දැන් ඔයාගේ තියෙනවා හර්ට්ස් 3.1ක්. ඊට පස්සේ තව එකක් විකුණන්න තියෙනවා i5 1200යි හර්ට්ස් ගාන 1.5යි. ඒතර ඔයාලට තේරෙනව මොකද්ද? අරගේ හර්ට්ස් ගානත් අඩුයි අර අංකෙත් අඩුයි. තව එකක් තියෙනවා Core i5 3500 හර්ට්ස් තියෙනවා 3.0යි. ඒතර ඔයාලට පේනවා මොකද්ද? ඔයාගේ මේ 2400 අරක 3000 ගණක් තියෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් ඔයාගේ 2400 කියන්නේ මෙතන ඔයාගේ ඇත්තේ ජෙනරේෂන් එක සෙකන්ඩ් ජෙන්. අලුත් කම්පියුටර් එකක් නෙමෙයි නේද ඔය තියෙන්නේ? නෑ සර්. නෑ ඒක තමයි. දැන් මේ මෙතනින් අපිට හොයාගන්න පුළුවන් දැන් 2000 ගණන් එන පුතේ සාමාන්‍යයෙන් මේකෙන් ජෙනරේෂන් එකත් එක්ක බලන්න පුළුවන්. දැන් අරකට එහෙම තමයි ජෙනරේෂන් එක අපේ වී යද්දි තමයි ඒ කෝඩ් එකත් K අකුරත් වැඩි වෙන්නේ. දැන් මෙතනනොත් නිකම්ම තිබ්බත් ජෙනරේෂන් එක තමයි අපිට බලන්න පුළුවන් ලේසියෙන්ම. දැන් මේක 2000 ගණන් එන්නේ සෙකන්ඩ් ජෙන්. එතකොට 3000 ගණන් එන්නේ තර්ඩ් ජෙන්. 4000 ගණන් එන්නේ ෆෝර්ත් ජෙන්. 6000 ගණන් එන්නේ එහෙමයි යන්නේ. ඒ කියන්නේ ජෙනරේෂන් එක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ওই කෝඩ් එකෙන්. දැන් අර අපි ඉස්සල් එකෙත් ගත්තොත් මේ තියෙන්නේ මේ බලන්න. මේකෙත් දැන් 47 70 කියන්නේ ෆෝර්ත් ජෙන්. 46 70 කියන්නේ ඒත් ෆෝර්ත් ජෙන් තමයි. ෆෝර්ත් ජෙන් එකේ ඊට කලින් වර්ෂන් එකක්. එතකොට 3000 ගණන් කියන්නේ තර්ඩ් ජෙන්. 2000 ගණන් කියන්නේ සෙකන්ඩ් ජෙන්. එතකොට මේ 900 ගණන් කියන්නේ ෆස්ට් ජෙන් එකේ ඒවා. ඒ කියන්නේ 18 අඩුවෙන් තියෙන්නේ පළමු පරම්පරාව. ඊට පස්සේ 1000 ගණන් 2000 ගණන් යද්දි අපි යනවා සෙකන්ඩ් ජෙනරේෂන් වලට. ඊට පස්සේ 3000 ගණන් යනවා තර්ඩ් ජෙන්. ඒ විදිහට යන්නේ. එතකොට Core ඊට පස්සේ Pentium කියන ඒවාට පුතේ ජෙනරේෂන් එකක් නැහැ. තමයි අපි මේ වගු ඇන්දේ නෑ නේද? පොදු මේක ලිව්වේ නෑ නේද අපි? මම මේ වගුව නේද මුලින්ම දැම්මේ. කමන්නේ. වගුව දාලා දැන් ඉතින් ඇඳගත් එක වගුව ඇඳලා අරක ලියාගමු. කොහොමද ඒක? උදාහරණ ටික කලින් තියෙනවා දැන්. අරක පස්සේ ලියනවා.
ෆෝන් එක ස්ලෝ වෙන්නේ. ඉතින් ෆෝන් එක ස්ලෝ වෙන්නේ ඉතින් කාලයක් ඇද්දී ඕකේ ඔයාගේ එකක් ස්ටෝරේජ් ෆුල් වෙනවා නිකන් වැඩකට නැති දේවල් වලින් පිරලා ඔය ජන්ක් ෆයිල් එහෙම හැදෙනවා. පැය 3-4ක් වැඩ කරනකොට ස්ලෝ වෙනවා. එකක් පුතේ දැන් එන්න අපි ගන්න software වල performance එක ඉල්ලනවා වැඩි. ඒතර අපි app ගොඩක් දාන් ඉන්නවා නම් ඒ සමහරක් app වලට අදාළව අපේ ෆෝන් එකේ තියෙන RAM එක මදි. ඒ කියන්නේ සාමාන්‍ය වගේ ෆෝන් එකේ RAM එක 4GB 3GB වත් තියෙනවා නම් ඔය ෆෝන් එක සාමාන්‍ය ස්ලෝ වෙනවා අඩුයි. RAM එක කීයක් තියෙන සකුණ? ඒ කියන්නේ 2GB හෝ 1GB වගේ තියෙනවා නම් තමයි මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට එන්නේ. ඒ කියන්නේ පුතේ ඒකට පිළියමක් නැහැ කරන්න ඔය පුංචි දේවල් කරන්න පුළුවන්. ඒකත් ටික කාලයක් ගිහිල්ලා ආයෙ ඒ තත්ත්වෙටම වැටෙනවා. කොච්චර රීසෙට් ඕනේ රීසෙට් කරලා බලන්න. රීසෙට් කරලා සාමාන්‍යයෙන් 2GB 1GB තියෙන ෆෝන් එක රීසෙට් කරලා මාසයක් යන කලින් ආයෙ තිබ්බ තත්ත්වෙටම එනවා. ඒක හැටි එක අපිට නවත්තන්න බෑ. එහෙම වුණොත් ඔයාලට වෙන්නේ ඇප්ලිකේෂන් මොනවත් යූස් කරන්නේ නැතුව නිකන් ඉන්න. එහෙම තියන් ඉඳලා වැඩක් නැහැ නේ ෆෝන් එක 3GB. මොකක්ද බ්‍රෑන්ඩ් එක උදේ? එක්ක Samsung වල කොහොමද ස්ලෝ වෙන එක නවත්තන්න බෑ Android වල හැටියේ. LG. එක්ක පුතේ ඔයා මොනවා හරි ගොඩාක් දේවල් පුරවන ඇති ඇප්ලිකේෂන් තියෙන ඒවා ඔක්කොම අරගෙන ඇති ගේම් ගහනවද? ඒක වෙන නම් හේතුවක් නෑ හැම වෙන්න. පුළුවන් තරම් ක්ලීන් එකක් පාවිච්චි කරලා ක්ලීන් කරන්න නිතරම ෆෝන් එක. RAM එක ක්ලීන් කරන්න, ෆෝන් එකේ ස්ටෝරේජ් එක ක්ලීන් කරන්න නිතරම. මේ දෙක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයා මොනවා හරි නොදන්න software වගේ අරන් තියෙනවා නම් ඔයා දන්නේ නැති වුණාට background app වැඩ කරනවා. ඒ කියන්නේ පුතේ අපේ ෆෝන් එකේ කොයි වෙලාවෙත් ඇප්ලිකේෂන් සමහරක් වෙලාවට run වෙනවා. ඒවා අපිට පුළුවන් enable වෙලා තියෙන ඒවා disable කරලා දාන්න. වැඩක් නැති ඇප්ලිකේෂන් run වෙන්න ඕනේ නැහැ. අපි දන්නේ නැහැ අපි ජීවිතේට පාවිච්චි කරන්නේ නැති සමහරක් ඇප්ලිකේෂන් ෆෝන් එකේ කොයි වෙලාවෙත් run කරනවා. ඒතර කොහොමද ෆෝන් එක ස්ලෝ වෙනවා. මොකද pure android තියෙන ෆෝන් හරි අඩුයි. pure android එන්නේ OnePlus වලට එනවා. pure ම නෙමෙයි චුට්ටක් වෙනවා. ඊට පස්සේ Sony ෆෝන් වලට එනවා pure android සහ Google Pixel කියන ෆෝන් එකට pure android එනවා. ඒ කියන්නේ මේ දැන් වර්තමානයේ තියෙන ෆෝන් වල pure android නැහැ. ඒ වලට වෙනම කස්ටම් ගහගෙන ඒ කට්ටියට ඕන විදිහට වෙනස් කරලා වැඩක් නැති software add කරලා තමයි කට්ටිය දෙන්නේ. ඒකයි ෆෝන් slow වෙන්නේ. ඒවා අපි ඉස්සරහට කතා කරමු OS පාඩමේ අර්ථය කතා කරද්දී මේ මම මොකද්ද කිව්වේ කියලා. මම ඒකට පැහැදිලි කරලා දෙන්නම්. එහෙම වෙන්නේ පුතේ ඔප්ටිමයිසේෂන් වල ගැටලුවක් තියෙන Samsung වල. අනිත් එක අපි ෆෝන් එකක් charge කරන විදියෙන් පවා ඒක තියෙනවා. ඒ කියන්නේ circle තියෙනවා ෆෝන් එකේ. ඔයාගේ ෆෝන් එකේ බැටරිය සවුත් වෙලා නම් ප්‍රධාන හේතුව Samsung නෙමේ වර්ගයේ. ඔයා ෆෝන් එක 100%ක් charge කරනවා ඉතින් හැමදාම. ඒතර පුතේ circles ගන්න අඩු වෙනවා. බැටරි එක තියෙනවා circles වක්‍ර. ඒ කියන්නේ charge කරන්න පුළුවන් වක්‍ර ගණනක් තියෙනවා. දැන් හිතන්න වක්‍ර 100ක් තියලා ෆෝන් එකක් බැටරිය charge කරන්න පුළුවන් වක්‍ර 100යි. ඒ 100න් පස්සේ ෆෝන් එකේ බැටරිය ඩෙඩ් වෙන්න ගන්නවා. ඒ කියන්නේ මැරෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි කොයි වෙලාවත් ෆෝන් එක charge කරද්දී අපි limit එකක් තියාගන්න ඕනේ. සාමාන්‍ය ෆෝන් එක charge කරන්න ඕනේ 100ට 20 සහ 80 ගෙන පරතරය තියාගෙන නිතරම. 100ට 20ට අඩු වෙච්ච ගමන් ෆෝන් එක charge කරන්න ඕනේ. 100ට 80 වුණාට පස්සේ ෆෝන් එක ගලවන්න ඕනේ. ඒතර මේ මට්ටමේ තියදී අර circle ගාන අඩු කරගන්න පුළුවන් අපිට. ගොඩාක් වෙලාවට මිනිස්සු දන්නේ නැහැ circle ගාන නිකන් ඔහේ පාවිච්චි කරනවා බැටරිය charge කරගෙන 100%ක් charger එකට දාලා රෑට දැම්මට පස්සේ ෆෝන් එක උදේ තමයි ගලවන්නේ. ඒකට පුතේ බැටරිය කොහොමද සවුත් වෙනවා. ලැප් වල පුතේ ඒකේ වෙනම එනවා charging system එකක්. දැන් අලුතෙන් එන ෆෝන් වලත් එනවා. ඒ කියන්නේ 100% charge වෙන්න දෙන්නේ නැහැ. ඊට කලින් නවත්තනවා. දැන් මගේ ලැප් එකේ බැටරිය අවුරුදු 4කට වැඩි තාමත් පැය 2කට වැඩි තියෙනවා ලැප් එකේ බැටරිය. ඒ හේතුව 100% charge වුණාන් පස්සේ කරන්ට් එකෙන් නේද ලැප් එක වැඩ කරන්නේ. ඔව්. ඒතර පුතේ බැටරියෙන් නෙමෙයි වැඩ කරන්නේ ඔටෝමැටිකලි මාරු කරනවා එන ඩිරෙක්ට් කරන්ට් එකට මාරු කරනවා. ඒ ලැප් එකේ තියෙන charger එකේ තියෙන හැකියාවක් තියෙනවා දැන් වර්තමානයේ විදි ඉස්සර ඒ වලට ඒක තිබ්බේ නැහැ. සර් ෆෝන් එක 100% charge කරන හොඳ 80ට කළ 20න් මේ
ආයි charge ගන්න පටන් ගන්න ඕනේ නේද? ඔව් පුතේ සාමාන්‍යයෙන් සර්කල් එක පිරෙනවම තමයි බැටරි ඉක්මනට සවුත් වෙන්නේ. ඔව් මේ ටික සර් කියා Samsung ගන්න පුතේ. ෆෝන් එකේ ඔව් මොකද කියන්නේ පුතේ ප්‍රශ්නේ? සර් Samsung ෆෝන් එකේ ඔය 100%ම charge කරාම ඊට පස්සේ 50ට විතර යද්දී 150 විතර යද්දී ඕෆ් වෙනවනේ ෆෝන් එක නිකම්ම. තේරුන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ ෆෝන් එක වැඩ කරද්දී ෆෝන් එකේ charge කරලා full charging දීලා ඒකට අක් ගාලා පැයකින් විතර 150 එනවා. භාගේ වහිනවා. භාගයටම වහිනවා. බැහැලා ෆෝන් එක පාටම ඕෆ් වෙනවා. ඔව් පුතේ බැටරිය දැන් සවුත් වෙලා තියෙනවා. ඔයගේ බැටරි එක රීප්ලේස් කරන්න ඕනේ. නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මේ ෂෝට් එකක් තියෙනවා. මම හිතන්නේ වැඩිපුරම ඇත්තේ බැටරියේ ප්‍රශ්නයක් ඇත්තේ. ෆෝන් එක අරන් ගොඩක් කල්ද? ඔව් සර්. ඔය ඉස්සර තාත්තා යූස් කරපු ෆෝන් එක. ෆෝන් එක අරන් ගොඩක් කල් නම් පුතේ දැන් බැටරිය සවුත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සර්කල් ගාන ඉවර වෙලා ඇත්තේ. ඒකයි එහෙම වෙන්නේ. ඒකට බැටරිය රීප්ලේස් කරාම හරියනවා මේ ප්‍රශ්නේ. ඔව් සර්. ඒකට බැටරියක් දාන්න වෙනවා. අලුත්ම ෆෝන් එකක් නම් පුතේ හමු වෙනවා නම් අනිවාර්යයෙන්ම ෆෝන් එක ඇතුලේ ෂෝට් එකක් තියෙනවා. ඒකට රිපෙයාර් කරන්න වෙනවා ෆෝන් එක. දැන් ඔක පරණ ෆෝන් එකෙන් අනිවාර්යයෙන්ම බැටරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පුතේ අනේ ආයි මැසේජ් එකක් දාන්න ඔයා මට කවුද? හිතාෂි. ඒ කියන්නේ පුතේ මේ බලන්න ඔය කට්ටියගේ පිළිගන්නේ දැන් මේ මට තියෙන මැසේජ් කොට පුතේ දවසට මැසේජ් එනවා 100කට වැඩිය. මට මේ ෆෝන් එක මැනේජ් කරගන්න බැරුව මම ඊට පස්සේ අලුත් නම්බරයක් අරන් දැන් පන්ති සල්ලි දාන ඒවා දාන්න පව වෙන එක්කෙනෙක්ට බාර දුන්නා මෙන්න මේ නම්බරයට දාන්න කියලා. ඒ කියන්නේ දැන් මගේ ෆෝන් එක ගත්තොත් මේ බලන්න මැසේජ් කොච්චර දෙනවද කියලා මම පෙන්නන්න. පුතාලට පේනවද දන්නේ නැහැ. හරිද? මේ එක දවසක් ඇතුලේ පුතේ එන මැසේජ් පේනවද අර 1 කී වැටිලා දිනවා. ඒතර මම සමහරක් ඒවා බලලා එකක්වත් රිප්ලයි දාලා නැහැ. මට මෙච්චර ගොඩක් රිප්ලයි දාගන්න බෑ. මොකද මම ක්ලාස් කරනවා. ක්ලාස් එක සහ මගේ ඩිග්‍රී වැඩත් එක්ක මට මෙච්චර ගොඩකට රිප්ලයි දාන්න බෑ. මේ වල මම කොච්චර මැසේජ් පල්ලෙහාට යවනවද? ඔය යවන ගානට ඔය එක දිගටම ඔය ළමයි යවන මැසේජ් තමයි තියෙන්නේ. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දවසට මැසේජ් 100ක් 50ක් අනිවාර්යයෙන්ම එනවා මේ වගේ. ඉතින් එතකොට මැසේජ් එකක් මිස් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒකින්ද පුතේ ආයි දෙතුන් පාරක් හරි මේ මැසේජ් එක දාලා දෙන්න මම අනිවාර්යෙන් බලලා රිප්ලයි එකක් දාන්නම්. පොඩ්ඩක් දැන් මැසේජ් එකක් දාලා තියන්න මම ඒකට රිප්ලයි එකක් දාන්නම් ඒක හොයලා. හරි මම ආයෙ අරගෙන ෂෙයා කරන්නම්. හරි මේක ඉක්මනට ලියන්න පුතේ. හරි පුතේ ලියාගෙන ඉවරයි නේද හැමෝම? නෑ සර්. ලියනවා. සර් chart එකක් ගහ ගන්න ඕනද? ඔව් පුතේ chart එකක් ගහ ගන්න ඕනේ.
සොරි පුතේ මගේ අතින් මේ වෙන එකකට චුට්ට එන්න. පුතේ හරි නේද දැන්? හරි. මේ තියෙන පුතේ Ryzen කියන සමාගමේ ප්‍රොසෙසරයේ විස්තරයක්. ඒතකොට දැන් මේ ප්‍රොසෙසරේ ගත්තොත් අපිට මේකේ තියෙනවා හර්ට්ස් ගාන 4.9ක් තියෙනවා. ඒතකොට මේකේ කෝස් ගාන බලන්න මෙතන පේනවා ඇති. කෝස් තියෙනවා පුතේ 16ක්. සාමාන්‍ය අපි කිව්වා අඩුම කෝස් 4ක් තියෙන ඒවා තමයි අපි i3, i5, i7 ඊට පස්සේ Ryzen 5, Ryzen 7, Ryzen 9 කියලා අපි හඳුන්වන්නේ. මේ තියෙන්නේ Ryzen 9 කියන වර්තමානයේ තියෙන වේගවත්ම පරිගණක වලින් එක ප්‍රොසෙසරයක් තමයි Ryzen 9 කියලා කියන්නේ. ඒ කියන්නේ Intel වලටත් වැඩිය Ryzen 9 එකේ ස්පීඩ් එක වැඩි. එතකොට ඒකේ කෝස් විතරක්. ඒ කියන්නේ අර පරිගණකයේ මොලයේ කොටස් ගන්න ගත්තොත් කොටස් 16කට විතර බෙදලා තියෙනවා. එතකොට මේ thread ගැන ඊට පස්සේ cache memory කියන්නේ මොනවද? L1 cache එක මොකද්ද? L2, L3 කියලා cache තියෙනවා. cache memory කියන්නේ වාරක මතක තියෙනවා. ඒව ගැන පුතේ අපි 10 වසරේදී තමයි ඉගෙන ගන්නෙ. 10 වසරේ දෙවෙනි පාඩම යටතේ ඉගෙන ගන්නවා මේ cache memories ගැන. මොකද දැන් එකපාරට ඔක්කොම කියලා දෙන්න ගියොත් එහෙම කට්ටිය පටලව ගන්නවා. ඒකින්ද දැනට නිකන් මතක තියාගන්න මේකේ කෝස් ගානින් අපිට මනින්න පුළුවන් වේගය. ඒතොර cache memory ගැනත් අපි සාමාන්‍යයෙන් හොඳට මේ ඉගෙන ගන්න A level වලට ගියාට පස්සේ. මොකද ඒවල ගැඹුරු දේවල් ගොඩාක් තියෙනවා. cache memory කොතනද තියෙන්නේ කියලා අපි හරියට දන්නේ නැහැ. ඒතොර ඒවා වර්තමානයේදී තියෙන තැන් වෙනස් වෙනවා. ඉස්සර අතීතයේ ආපු පරිගණකවල cache memory යෙන් කර එක කාර්යයක් දැන් කරන්න එක කාර්යයක් එහෙම ලොකු වෙනසක් තියෙනවා මෙන්න මේ cache memory ගැන එහෙම. ඒකින්ද ඒ වගේ පැටලලි සහගත දේවල් ගොඩක් තියෙන කියන්න තියෙන හින්දා මම ඒක ගැන ලොකුවට විස්තර කරන්නේ නැහැ. අපි දැනට අපි බලමු මේ කෝස් ගාන. දැන් මේකේ තියෙනවා කෝස් 16ක්. ඊට පස්සේ අපි යමු Intel කියන එකේ. මේ බලන්න පුතේ Intel i9 එක. ඒතර Intel i9 එක ගත්තොත් ඒකේ කෝස් තියෙන්නේ 10යි. ඒතර පුතාලාට තේරෙන්නේ නැති වෙනස මේකේ තියෙන්නේ පරිගණකයේ මොලේ කොටස් 10කට බෙදලා. හැබැයි Core i9 Ryzen 9 එකට ගියොත් මොලේ කොටස් 16කට බෙදලා තියෙනවා. ඒතර අපි දන්නවා මොකද්ද? කොටස් ගාන, කෝස් ගාන වැඩි වෙද්දී කාර්යක්ෂමතාවය වැඩි i9 එක. ඒ කියන්නේ Ryzen 9 එක ස්පීඩ් එක වැඩි කාට වැඩිද? i9 එකට වැඩි. මේ තියෙන්නේ i9 එකක්. i9 එකේ තියෙන්නේ කෝස් 10යි. අරකේ 16යි. ඒතර අපි හැම පැත්තෙම ගත්තත් අපේ Ryzen සමාගමේ හද ඒ කියන්නේ AMD සමාගමේ හදන Ryzen 9 එක තමයි වේගවත්ම ප්‍රොසෙසරය වෙන්නේ මේ වෙන විට වර්තමානයේ තියෙන ප්‍රොසෙසර් වලින්. මුදල අතින් ගත්තොත් මේ බලන ඩොලර් ගානෙන් තියෙන්නේ සාමාන්‍ය Ryzen 9 එකක් පුතේ ඩොලර් 800ක් විතර වෙනවා. මේක ඩොලර් 500ක් කියලා හිතන්න. ඩොලර් 200ක වෙනසක් තියෙනවා. සාමාන්‍ය ඩොලර් 200ක් කියන්නේ රුපියල් වලින් ගත්තොත් මේක 200න් වැඩි වෙන්න ඕනේ 250 විතර වැඩි වෙන්න ඕනේ වර්තමාන වෙද්දී ඩොලර් එකක් 250ට විතර යන්නේ. ඒ කියන්නේ 20000යි 40000යි සාමාන්‍ය වෙනසම තියෙනවා 45000ක නෙමෙයි 50000ක විතර වෙනසක් තියෙනවා මේ ප්‍රොසෙසර් දෙක අතර. ඒ කියන්නේ ඩොලර් 800ක් කියන්නේ ඕක මේ පුතේ පිට රටවල් වල මුදල තියෙන්නේ. හරිද? ලංකාවෙන් ගිහිල්ලා බලන්න එපා 80000කට ගන්න දිනවද කියලා. ලංකාවේ මේවා 1 ලක්ෂ ගණන් නැත්නම් 2 ලක්ෂ ගණනකට යන්නේ අඩුම. ඒ කියන්නේ මොකද ලංකාවට ගෙනල්ලා ටැක්ස් වැදිලා ව්‍යාපාරිකව ලාභ තියාගෙන ඊට පස්සේ අතරමැදියන්ට දෙනවා. අතරමැදියෝ ලාභ තියාගෙන තමයි අපිට ලැබෙන්නේ. ඒතර ගොඩක් කට්ටිය ලාභ තියාගෙන ඇවිල්ලා තමයි අපිට දෙන්නේ. ඒතර මේ ගණන් වලට අපිට ගන්න බෑ. මේ සාමාන්‍යයෙන් මේකේ ගාන ඕක තමයි. ඔයා රටේ ඉඳන් ගන්න ඕන. ඒකයි රටේ ඉඳන් ගන්නදී අපිට සමහරක් බඩු මිල අඩු. මොකද ඒ රටේ හදන කම්පැනි කෙලින්ම විකුණන තැන් තියෙනවා. ඒතර ඒ වගේ තැනකින් අපි ඒ රටින් ගන්න පුළුවන් නම් අපිට අඩු මුදලට ගන්න පුළුවන්. ඒතර ඒ ලාභය ගන්න කවුද? මේවා මහා පරිමාණයෙන් කරන ඒජන්ට්වරු. ඒ කියන්නේ දැන් Ryzen සමාගමට AMD ඒජන්ට් කෙනෙක් විදිහට ලංකාවේ ඉන්න කෙනා තමයි මෙතනින් වැඩිම ලාභයක් ගන්න. මොකද එයාට හම්බෙන්න ඕනේ ඔය ගානට.
හැබැයි එයා ලංකාවේ විකුණන්නේ ලක්ෂ ගණන් වලට. ලක්ෂ 1යි ගණන්, ලක්ෂ 2යි ගණන් වලට තමයි එයා විකුණන්නේ. ඒතර ඒක තමයි ප්‍රධානම හේතුව ගණන් වැඩි වෙන්න. මොකද එයා මිලදී ගන්න ගානට එයාත් ලාභයක් එකතු කරනවා. ඊට පස්සේ එයා තව අතරමැදියට විකුණනවා කියලා හිතන්නේ. ලොකු තොග කඩෙන් පොඩි කඩයකට දෙනවා. පොඩි කඩේක කෙනා නිකන් විකුණනවද? නෑ. එයාත් ලාභයක් තියාම විකුණන්නේ. සමහරක් විට ඔයාලට ඒ වගේ අතරමැදියෝ දෙතුන් දෙනෙක්ගෙන් ලැබෙන්න වෙන්න පුළුවන්. ඒතර ඔයාගේ ගාන වැඩි වෙන්න හේතුවක් තමයි අතරමැදිකරණය හරහා මිල එන්න වැඩි වෙලා තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම අපිට මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න නෑවක එවන්න ඕනේ. ඒ වලට යනවා, ගුදම් වියදම් යනවා. ඊට පස්සේ රක්ෂණ ගාස්තු වෙනවා. ඊට පස්සේ මේවා ක්ලියරන්ස් කරන්න වෙනම ගාණක් දෙන්න ඕනේ. ඒ වගේ ගොඩාක් වියදම් මේකට ඇඩ් වෙලා තමයි අපිට අවසානට ලැබෙන්නේ. ඒකින්ද අපේ මුදල සාමාන්‍යයෙන් වැඩි අගයක් තමයි අපිට ලැබෙන්නේ. ඔන්න ඔය ටික තමයි අපිට ප්‍රොසෙසර් එක ගැන ඉගෙන ගන්න තියෙන්නේ. කාට හරි ගැටලු තියෙනවද පුතේ? අපේ CPU එක ගැන? නෑ නේද? ළමයි අපි අදට තියෙන කොටස මෙතනින් අවසන් කරමු. මොකද මට තාම ඔළුවේ රිදෙනවා. මෙතනින් එහා තව පොඩ්ඩක් කියන්න අමාරුයි මට. හරිද? පන්ති කරන්න ඕනෙම හින්දා තමයි කරේ පැය එකමාරක් 1:20ක් වගේ විනාඩි 20ක් විතර කරලා තියෙනවා. පන්ති නැවතුව පුතේ අපිට මෙහෙමත් කරන්න වෙන්නේ වෙන වෙලාවක් ගන්න බැරි හින්දා ඉස්සරහට තව ඔය මම කතා කරා ඒජන්ට් කෙනෙක් එක්ක ඔය නම්බර් හරහා WhatsApp වලින් මැසේජ් යවනවා. ඒ කට්ටිය කරන්නේ ඔය ළමයිට එහෙම මැසේජ් දාලා ළමයි සෙට් කරනවා. ඉස්සරහට සමහරක් විට අපේ පන්තියට තව සෙට් වෙයි. මොකද අපි මේ ෆ්‍රී කරන කාලේ හරි ළමයි ටිකක් සෙට් කරගන්න ඕනේ. මොකද මේ පන්තිය විතරයි මම කියවනේ. රෝත් යන්නේ නැති එකම පන්තිය තමයි මේක. 9 වසරේ පන්ති තව කරනවා රත්නපුර ආයතනයක. ඒකින් නෝ සල්ලි ගෙවල එන ළමයි 40ක් විතර. ඉතින් මේක සල්ලි ගෙවලා නෙමෙයි නිකන් කරලත් ළමයි ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒක හේතුව මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. ගෲප් වලත් ළමයි ඉන්නවා, ළමයි ඇඩ් වෙනවා. හැබැයි ළමයි පන්තියේ මොකද්ද කියලා බලන්න එන්නේ නැහැ. ඒකට ඉතින් හේතුවක් මට හොයාගන්න බෑ ළමයි. අවසන් තුරුම්පු විදිහට ඉතින් මේ පන්තිය දිගටම ඇදන් යන්න ඕන හින්දා මම ඒකත් කරලා බලනවා. සල්ලි වේදන් වෙනවා තමයි. කරන්න දෙයක් නැහැ. එහෙම හරි කරලා බලන්න ඕනේ. මොකද මේ ටයිම් එක මට නිකන් නිකන් ඉන්න එක මීට වැඩිය නිදහස්. ඒකින්ද තමයි පුතේ තව ළමයි ටිකක් ඇඩ් කරන්න බලන්න. මොකද අපි කාලයක් නිකන් නාස්ති කරන යමක් වෙනවනේ නේද? ඔකට තේරුණා නැති මං කියන දේ. මොකද මට මේ වෙලාවේ පැය දෙකක් මට නිකන් ඉන්න දිනවනේ මට මාර රිලැක්ස් එකක් ඒක. මොකද මට සතියට පන්ති 20ක් 22ක් විතර කරන්න තියෙනවා. එක පන්තියක් අඩු වෙනවනේ මට නිදහස්. හැබැයි දැන් මං බලන්නේ මේ පන්තියේදී කොහොම හරි ග්‍රෝ කරලා ගන්න. දැන් අනිත් හැම පන්තියක්ම ග්‍රෝ වෙලා තියෙනවා. දැන් අපේ මම මේ ළඟදී පටන් ගත්ත අපේ 6 වසර පන්තිය. අලුත් 6 වසරටම ඉන්නවා ළමයි. පටන් ගන්න දවසේම ළමයි 150ක් හිටියා ඔන්ලයින් එකේ. ඒතර ඒකට දැන් එදා පටන් ගන්න දවසේ WhatsApp group 2යි තිබ්බේ. අද වෙද්දි group 4ක් තියෙනවා. ඒතර මම දන්නවා ඊළඟ දවසේදී මීටත් වැඩි අපේ පන්තිය grow වෙලා තියෙන්නේ. ඒකින්ද පුතේ මම දන්නේ ඔය කට්ටිය පන්තිය විතරක් ඇයි මේ පැත්තට මම කරන්නේ කියලා. ළමයි ඇඩ් වෙනවා group වලට මෙහෙම. හැබැයි ළමයි ඉන්නේ මෙන්න මේ වගේ සීමිත ප්‍රමාණයක්. මම ඉදත් කිව්වේ ඒක. එක්ක ඔය කට්ටිය ප්‍රොමෝට් කරන්නේ පන්තිය හොඳද නැද්ද කියලා. මට නම් ඉතින් වෙන හේතුවක් හිතා ගන්න බෑ. මේ ඔන්ලයින් ක්ලාස් එක විතරයි මට දෙන එකම ගැටලුවක් සහිත පන්තිය. අනිත් හැම එකක්ම ඇදගෙන යනවා. මුදල් වලට තමයි කරන්නේ. මේක ළමයි ග්‍රෝ වෙයි කියලා හිතලා හරිය මම මේ ෆ්‍රී කරන් යනවා. ඒත් වෙන්නේ නැහැ. අපි බලමු අවසාන තුරම්පුවක් ගහලා බලනවා. එහෙම හරි වෙයිද කියලා බලමු. එහෙම හරියන්නේ නැත්නම් අපි අනාගතයේදී තව ටිකක් කල් කරලා කට්ටියව තව ඇකඩමියක් කරා මම පන්තියක් කරනවා රත්නපුරේ. ඒකට ඔය කට්ටියව ජොයින් කරලා හරි ගන්නවා. හරිද? ඒ කියන්නේ ළමයි අපි කාලය වැය කරන එකේ තේරුමක් තියෙනවනේ. ඒකින්ද තමයි මම එහෙම කිව්වේ. හරි. ඔව්. online කියන පුතේ online නැද්ද? online නැද්ද? online online class එක නවත්තනවද? නෑ නෑ පුතේ. ඒ කියන්නේ නවත්තන්නේ නෑ. ඔය කට්ටියට දිගටම online පන්තිය කරනවා. ඒ කියන්නේ මම කියන්නේ මේක එන්න ළමයි ගාන මේ ගාන වගේ නම් ඒ කියන්නේ ෆ්‍රී කරලා ගේන ළමයි මේ ගාන ඉන්නවා කියන්නේ සල්ලි වලට පටන් ගත්තොත් ඔතනින් එක ළමෙක් එයි පන්තියට. එක එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් එයි නේද? අනිවාර්යයෙන් මේ දේ වෙනවා. හැටි ඒ තමයි ලංකාවේ මිනිසුන්ගේ හැටි මම හොඳට දන්නවා. ඒකින්ද පුතේ online පන්තිය දිගටම තියන් යනවා. ඒ කියන්නේ ඔය කට්ටියට මේ ටයිම් එක නැතුණත් මම ඔය කට්ටියට එන්න පුළුවන් තව ටයිම් එකක් මගේ පන්ති දෙකක් යනවා. ඒ දෙකෙන් එකකට හරි එහෙම ජොයින් කරලා ගන්න වෙන ඉන්ස්ටිටියුට් එක තමයි ඒක යන්නේ. ඒක ගැටලුවක් නෑ. ඔය කට්ටියට පන්තියක් මම කරනම පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ටයිම් එක. excuse me sir. ඔව් කියන පුතේ. i5 එකක් ඇති sir graphic design කරන්න. ඇති පුතේ. දැන් මම graphic designing course ළමයිට කරනවා. ළමයිට කරන්නේ මගේ lab එකෙන්. මේක i5 එකක් තියෙන්නේ. 8GB RAM SSD තියෙනවා. VGA තියෙනවා 6GB තියෙනවා. සාමාන්‍යයෙන් graphic designing වලට ඇති i5 වගේ එකක්. ඒ කියන්නේ 3D animation වගේ යනවා නම් තමයි පොඩ්ඩක් ස්ටක් වෙන්න ගන්නෙ. සාමාන්‍යයෙන් graphic designing normal වැඩ වලට ඇති.
දැන් මගේ සාමාන්‍ය ලොකු වැඩකට වගේ යනවා නම් මගේ වෙනම තියෙනවා PC එකක්. ඒතකොට මම PC එකකින් යන්නේ i7 එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම පන්ති වලට ගෙනියන්නේ ඉතින් ලැප් එක ගෙනියන්නේ මට එහෙම නම් දැනට ගැටලුවක් ඇවිල්ලා නැහැ. ස්ටක් වෙලා එහෙම බලාගෙන ඉන්න දෙයක් නැහැ. Photoshop Corel Draw එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව Illustrator හොඳට වැඩ කරනවා. so මම logo designing ඒවත් කරනවා. පන්ති වල ඒවත් කරා කිසිම ගැටලුවක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ Sir generation 3D කරන නම් පොඩ්ඩක් අවුල් නේද? ඔව් 3D පැත්තට යනවා නම් පුතේ අවුල්. මොකද 3D වලට ඔයාගේ GPU එක උපරිම රන් වෙනවා සහ CPU එක උපරිම රන් වෙනවා 100% යනවා. 3D පැත්තේ ඒව කරනවා නම් හරි අමාරුයි. මගේ 3D කරන වෙලාවට CPU එකේ කොයි වෙලාවෙත් එකට 100 තියෙන්නේ. සර් හිර වෙනවා වගේත් වෙනවා නේද? ඔව් ඒ කියන්නේ පුතේ හිර වෙන්නේ හේතුව අපේ CPU එක 100%ක් වැඩ කරනවා. එහෙම වැඩ කරන්න හොඳ නැහැ. එක දිගටම වැඩ කරනවා. ඒකයි මම කිව්වේ සාමාන්‍ය graphic designing වලට අදාළ ඒවා කරන්න නැති. හැබැයි අපි 3D පැත්තට යනවා නම් මදි. 3D පැත්තට යනවා නම් i7 එකක්වත් ගන්න වෙනවා. 16GB වගේ RAM තියෙන එකක් වෙනම හදාගන්න වෙනවා. හොඳ RTX නැත්නම් GTX 4GB 8GB වගේ 6GB වත් VGA එකක් ගහගන්න වෙනවා. එහෙම නැතුව නම් වැඩ කරන්න අමාරුයි 3D පැත්තට යනවා. සර් i7 එකක් කීයද? i7 එක පුතේ ගාන මෙන්න මේකයි කියලා කියන්න බෑ. ඔයා ගන්න performance අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි දැන් ඉස්සරහට කතා කරනවා ඒව ගැන. ඔයාගේ hard එක ගැන, VGA එක ගැන, ඊට පස්සේ RAM එක ගැන, ඊට පස්සේ අපි casing ගැන, ඔය හැමදේම ඉස්සරහට කතා කරනවා warranty ගැන. ඒතර ඒවත් එක තමයි ගාන තීරණය වෙන්නේ. ඔයාලට තේරෙයි අවසානට පන්තිය මේ පාඩම ඉවර වෙද්දී පරිගණකයක් මිලදී ගද්දී අපි මොන වගේ සාධකද හිතන්න ඕනේ කියලා. ඒතර අපි කතා කරමු පන්තිය මේ පාඩම ඉවර වෙද්දී. එහෙනම් ළමයි මම අදට විතරක් පන්තිය මේ වෙලාවට නවත්තනවා. ඊළඟ දවසේ නම් 4 පන්තිය පටන් ගන්නවා. ඒක වෙනසක් නැහැ. අවසාන සතියේ වගේ නම් නිවාඩුවක් ගන්නවා. මොකද අපි එක සතියක් නිවාඩු දෙනවා පුතේ පන්තියේ. මොකද මම ගෙදර නෙමෙයි ඉන්නේ වෙනම ඉන්නේ බෝඩින් එක. මම ගෙදර ගිහිල්ලා ඉන්න ඕනේ. සති දෙකක සතියක වගේ නිවාඩුවක් ගන්නවා. දැන් ලැබ් එකට ගිහිල්ලා කරන්න. ලැබ් එකට ගිහිල්ලා. ඔව් අනිත් දවසේ පුතේ මම අනිවාර්යයෙන්ම ලැබ් එකට යන්න. මොකද අපේ බඩු ටික තියෙන ලැබ් එකේ. ඔව් ඒක මතක් කරපු එක හොඳයි. මම ලැබ් එකේ නම් ඊළඟ සතියේ පන්ති කරන්න. මොකද අපිට මේ උපකරණ අතේ තියම්ම කතා කරන්න පුළුවන්. ගිය සතියේ කිව්වා අද යනවා කියලා. ඔව් පුතේ මට අමතක වුණා. මම මොකද මං කියවනේ ඇවිල්ලා මම නිදිය ගත්තා. මට ඔළුව කැක්කුමක් හැදිලා. ඒකත් එක්ක මට ඉතින් ඒක එහෙමම අමතක වෙලා ගියා. ඊළඟ සතිය අපි අනිවාර්යයෙන්ම ලැබ් එකේදී පන්ති කරමු. එහෙනම් ළමයි අදට මම පන්තිය මෙතනින් නවත්තනවා. අයිබෝන් ළමයි. අයිබෝන් සර් good night sir. කමෙන්ට් පුතේ. Sir, good night. I was, sir. Goodbye, sir. Thank you, sir. Ivan, sir.